ශාලම් මම බ්‍රදර් ඩිලන් පෙරේරා කුරුණෑගල ඊශ්‍රායල් සභාවේ මේක මගේ පළවෙනි YouTube වැඩසටහන ආගමික කාරණා සම්බන්ධ මගේ වෙනම YouTube channel එකක් තියෙනවා කරාටි වගේ දේවල්. නමුත් මේක තමයි ආගමික සම්බන්ධ මුල්ම දේ. මාව Facebook එකේ නම් ගොඩක් දෙනෙක් දන්නවා. නමුත් ඒ ගොඩක් දෙනෙක් ඉන්නේ මට වෛරක්කාරයෝ. මොකද මම කතා කරන දේවල් ගොඩක් දෙනෙකුට රිදෙනවා. වින්දා මට ගොඩක් දෙනෙක් කියන්නේ පිස්සා කියලා. කුරුණෑගල පාස්ටර්ලා වුණත් ගොඩක් වෙලාවට මට කියන්නේ පිස්සා කියලා. වෙන ඕන සභාවකට යන්න. නමුත් ඔය පිස්සාගේ සභාවට යන්න එපා කියනවා. නමුත් ඒගොල්ලෝ මං එක කතා බහ කරලා මං කරන්නේ මොකද්ද කියලා දැනගන්න මෙහෙම කතා කරන්නේ. කිසිම දෙයක් ඒගොල්ලෝ දන්නේත් නැහැ. අර මම Facebook එකේ දාන කමෙන්ට්ස් වලට තරහ ගිහලා තමයි හැම කියන්නේ. එතකොට සමහරලාට මගේ ඇදහිලිවන්තයෝ සභාවට එනකොට මග රැකලා ඉඳලා අපෝ හරෝල යවන්න හදනවා බය කරලා තර්ජනය කරලා. නමුත් ඒගොල්ලෝ එනවා මේ ඩිලානයාගේ සභාවට දෙන්නේ ඔයගේ ඔකට හොඳ වැඩක් කරනවා යන්න එපා කොට කියලා බය කරලා යවන්න හදනවලු. නමුත් එහෙම කියපුවා ඊළඟ සතියේ කකුල් කැඩිලා කීයටලු වැටලෙන්ලා හම්බෙලා තියෙනවා. එහෙනම් මම සේවෙට ආවේ ගෑනු ළමයි බුට්ටේ තියලවත් කණ්ඩ බොණ්ඩ නැතුවත් එහෙම නැත්නම් රස්සාවක් කරගන්න විදිහක් නැතුවත් බිස්නස් කරන්නවත් නෙමෙයි. මට හොඳට සල්ලි තිබ්බා. චණ්ඩිගම තිබ්බා. නමුත් උපතින් කතෝලික කුරුණෑගල සෙන්ට් ඇන්ස්කට ගියේ. ඒ කාලේ අපි පොඩි 7-8 පන්ති මට මතකයි සෙමිනරි වලින් එනවා ෆාදර්ස්ලා බ්‍රදර්ස්ලා ඇවිල්ලා අපිට දේශනා තියෙනවා පල්ලියට එක්කන් ගිහිල්ලා මේ දේවසේ වැදගත්කම කියලා. ඒ වෙලාවට මම ඒ මිනිස්සුන්ට hina වෙලා හු කියලා එන්නේ. අපේ පන්ති හිටපු මම දැන් 3-4 දෙනෙක් ගිහින් තියෙනවාද පූජක වෙලා ඉන්න මොන්ටි වින්ස්ටන් පලාපත්තල තවත් කෙනෙක් ගිහිල්ලා අපව ආවා. ඒ වගේ ඒ කාලේ හිටපු අය පූජකවරු වුණා. නමුත් මම නම් කවදාවත් පූජකයෙක් වෙන්න හිතපු මිනිහෙක් නෙමෙයි. මම ඒගොල්ලන්ටත් විහිළු කරලා hina වෙලා ඔය කියලා ආපු මිනිහෙක්. හැබැයි කතෝලිකයෙක්. කොමාරි කොම්තේ කියනවා නමෝමරි කියනවා සුද්ධෝපය කරනවා. ඒක ඒ කාලේ මට පිස්සුවක් කියලා තිබ්බේ කුඩාගම පාද ජයමාන්න ගාවට ගිහිල්ලා ඒක හොඳ ලණුවක් කාලා හිටියේ. එයාට අහුවෙලා අපි. නමුත් අන්තිමටම මං අපි පොඩි කාලේ ආගමට සාම මග කියලා දුන්නේ ක්‍රියාපොත බයිබලයේ මේ සුභාරංචි පොත් 4 සහ ක්‍රියාපොත තමයි අපිට කියලා දුන්නේ. ඒ හින්දා බයිබලය ගැන දැනුමක් ඒ මට්ටමින් තිබුණා. ඒතකොට ඒ කියන විදිහට රූප වන්දනාවල් ඒ දේවල් කරන එක වැරදි කියන එක හැම වෙලාවෙම හිතේ වැඩ කෙරුවා. නමුත් ඒව තමයි අපි කරන්නේ. පස්සේ මම තීරණය කෙරුවා ගෙදර තිබ්බ මරිතුන්ගේ රූප, ජේසුගේ රූප, නුවාන පොත්, පහන්, කොන්ත ඔක්කොම ලොට් ටික අරන් ජනලේ එහා පැත්තට විසික්කා. ඒ තමයි කිව්වා පුතේ උඹට මුකුත් වෙයි කියලා. නමුත් අද වෙනකම් මුකුත් වෙලා නැහැ. ඊට පස්සේ ගියා ක්‍රිස්තියානි සභාවට. ක්‍රිස්තියානි සභාවේදී කොහමද අවුරුද්දයි හිටියේ. කබලෙන් ලිපට වැටෙනවා එකක් උන නැත්තරම නැතුව ගියා. තවත් හිටියා නම් අපි ඒකේ වහලෙක් මිසක් නිදහස් මිනිහෙක් වෙන්නේ නැහැ. හැමදාම මේ පාස්ටර් පස්සේ දුවනේ පාස්ටර් කියන වැඩ කරන හායි හුයි ගාලා යාඥා කරන තවත් එක අර මෝඩ ඇදහිලිවන්තයෙක් මිසක් දෙවියන් වහන්සේ අත්දකින්න පුළුවන් මිනිහෙක් වෙන්නේ නැහැ. අන්තිමට මේ ඔක්කොම අතහැරලා ඔය බයිබලේ ඊළඟට බයිබලයට මම ගරු කරනවා. ඒ දවස්වල බයිබලේ මේ කියන විදිහේ දෙවි කෙනෙක් ඉන්නවා නම් මට ප්‍රකාශ වෙන්න එපා කියලා මම ඒ මතේ තමයි හිටියේ. මම වැරදි වැඩ කළා නෑනේ. මම අපි රත්තියදු ගැහුවා ගහගත්ත කුටි කියලා ගත්ත ඇරෙන්න අපි එතන ඉහා වැරදි වැඩ කරලා නෑනේ. ඒ හින්දා. නමුත් කොහොමද අන්තිමට මම දවසක් පාන්දර 4ට දර්ශනයක් දකිනවා. අර යොහන්තුමා එල්දර පොතේ දකින දර්ශනීය විදිහට මම දකිනවා. හොරණෑ ශබ්දය ඇහිලා අහස බලනකොට අහසේ දොරක්
වීදුරුවෙන් වටේච්ච ලෝකයක් තියෙනවා. ඒකෙන් දොරක් ඇරලා තිබ්බා. ඒක ඇතුළේ මම බලනකොට ඇතුළේ දේව දූතයෝ ගොර හැඩි හඬකින් දෙවියන් වහන්සේ නමස්කාර කරනවා කියලා ඒක මට තේරුණේ. ඊට පස්සේ නැවත හොරණ ශබ්දයෙන් බලනකොට අහස ගිනි අකුරු වලින් ගියා රැල්ලක් දේව සේවයට ආශිර්වාද කියලා. මම ඒක ගණන් ගත්තේ නෑ. මම මගේ යාළුවන්ට කිව්වම ඒගොල්ලෝ කිව්වා අඩි අපිට ඉරිසියක් හිතෙනවා උඹ ගැන කියලා. එතන ඉවරයි. ඊට පස්සේ ටික දවසකින් මාස කීපයක් ඇද්දි මම මගේ ඇස් දෙකෙන්ම යශෝ වහන්සේ දැක්කා. ඊට පස්සේ තව නොයෙකුත් දර්ශන දැක්කා. අවසාන විනිශ්චය දැක්කා. ඔබට මේ ලෝකේ ජීවිතයක් නැහැ. ඔබේ තරුණ ජීවිතේ මම කුලියට ගන්නවා. ඔබ මගේ සුභාරංචි කියන්න ඕනේ කියලා මට ඒ දවස්වල කිව්වා. නමුත් මම hina වුණා. මෙච්චර මේ පාස්ටර්ලා මේ කෑ ගහගෙන හු කියන ස්ටේජ් ගහගෙන සුභාරංචි කියන මම මොන කියන සුභාරංචියක්ද කියලා. අද තේරෙනවා මොකද්ද කරන්න මේ ඉදා hina වුණාට අද මට තේරෙනවා දෙවියන් වහන්සේ මගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන දේ කියලා. ඉතින් මම Facebook එකේ ගොඩක් දෙනෙක් මට බයිනවා. ඒ මගේ කමෙන්ට්ස් වලට හින්දා මේ වැඩසටහනටත් ගොඩක් දෙනෙක්ට තරහයයි. නමුත් කරන්න දෙයක් නැහැ. මම මේක කියන්න ඕනේ. අනික මම තවත් දෙයක් කියන්න. මම පුංචි කාලේ ඉඳන් මම දර්ශන දකිනා ඇඹිලිපිටිය ළමයි 33 දෙනා මරලා දාන එක. එතකොට ඇවුරෝ ගුවන් යාන 3ක් කඩා වැටෙන එක රොජර් වීරසිංහ ඇතුළු ඒ අයගේ හමුදා. එතකොට මුල්තිව් කැම්පේර් ගහන එක මම ඇස් දෙකෙන් බලන් හිටියා. එතකොට මොකද්ද මේ එතකොට මේ ඔරුගොඩ අත තෙල් ටැංකිය වලට ගහන එක මම බලන් හිටියා. එතකොට මහ බැංකු ප්‍රහාරේ ඒ හෙලිකොප්ටර් ඇවිල්ලා ඒ ගිනි නිවන්න දුමක් වගේ එකක් ගහන එක අර විශාල පඩිපෙල් වලින් උඩ ඉඳලා සිලින්කෝගේ මිනිස්සු බහින එක මම ඇස් දෙකෙන් බලන් හිටියා වගේ දැක්කා. තව ගොඩක් තරසන දින මම ඒවා එක හරියට ආරක්ෂක ලේකම්ටත් කියලා තිබුණා. නමුත් කිව්වා කොල්ලෝ උඹ කට වහන් හිටපන් එක්ක හමුදාවෙන් ගෙනියයි නැත්තම් LTT කාරම් බෝ මරයි කියලා. ඉතින් එතකොට මෑතදී ගත්ත මීරි බැද්ද නායෑම පාස්කු ප්‍රහාරේ මම එක කියලා කතෝලික මිනිස්සු මට කමෙන්ට් එකක් දාලා තිබ්බා ඔගේ ගෙදරටත් එක හින ගහයි කියලා. නමුත් ඊළඟ දවස් 5ක් 6ක් ඇතුළත ඒ වැඩේ වුණා ඒගොල්ලන්ට. මට දෙහින ගිහුවා ඒගොල්ලන්ට. එතකොට මේ ලෝකෙට එන වසංගතේ ඒ කිට්ටුව තමයි මගේ Facebook එකේ තියෙනවා. මේ කිට්ටුවම මේ ගැන සඳහන් කරලා ඔයගොල්ලෝ බැලුවොත් ඔයගලන්ට ඒවා දකින්න පුළුවන්. තව ඔය ගොඩාක් ඉදිරියේදී වෙන්න තියෙන දේවල් රාජ්‍ය නායකයෝ පහළ වෙන දේවල් ගොඩක් රහස් මම දන්නවා. නමුත් අපි ඒවා කියන්න යන්නේ නැහැ. මම ඒවා කියන්න යන්නේ නැහැ. ඒතකොට මට තියෙන කාර්යය දෙවියන් වහන්සේ මාව තෝරාගෙන තින්නේ ඔයගලන්ට ඔයගොල්ලෝ නොහිතන පැත්තක් ගැන කතා කරන්න යම් දැනුමක් ඔයගලන්ට දෙන්න. ඒතර මම අද කතා කරන්න යන මාතෘකාව බබිලෝනිය. ඒතර බබිලෝනිය ගැන වෙනම පාඩමක් තියෙනවා. ඒ හින්දා බබිලෝනිය ගැන මම විශේෂයෙන් මේ ඒක වර්ධනය වුණේ කොහොමද, බබිලෝනිය ඇති වුණේ කොහොමද, ඒක විකාශනය වෙලා ගියේ කොහොමද කියලා මම මෙතනදී කතා කරන්න යන්නේ. ඒක වෙනම පාඩමක් තියෙනවා. ඉදිරියේදී YouTube සමාජයට වැටේ මගේ සභාවයට නම් මම කතා කරලා තියෙනවා. එතකොට මම අද කතා කරන්නේ බබිලෝනිය ගැන කෙටියෙන් හඳුන්වලා දීලා මේ බබිලෝනිය කියන එක අපේ සභාවල් වලට කොයි විදිහටද බලපාන කියලා. කිතුණු සභාව කියලා කියන්න මම කට හොල්ලන්න කැමති නෑ. මොකද කිතුණු කියන නම ඔයගොල්ලන්ට ඉස්සරහට මම මගේ වැඩසටහන ඉස්සරහට තේරෙයිද මම කිතුණු කියන්නේ නෑ. මම කියනවා සභාව කියනවා. දෙවියන් වහන්සේ සභාව කියනවා. මේ සභාව තුලට බබිලෝනිය ලක්ෂණ කොයි විදිහට රිංගලා තියෙන්නේ කියලා ඔයගොල්ලන්ට දැනුවත් කරන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට බබිලෝනිය කියන්නේ රූප වන්දනා කරන එක, මලවුන් වන්දනාව. එතකොට දැන් ඔය අපේ කට්ටිය කියනවානේ පාප් වහන්සේ බබිලෝනිය කියනවා, කතෝලික සභාව බබිලෝනිය කියන එහෙම එකක් නෙමෙයි බබිලෝනිය කියන්නේ. ඒකත් බබිලෝනිය තමයි. බබිලෝනිය කියන්නේ බබිලෝනිය වෛශ්‍යාකම කියන්නේ. අන්‍ය ජාතීන් ඒගොල්ලන්ගේ දෙවිවරු නමස්කාර කරපු ක්‍රම සහ විධි වලින්
යාවේ වහන්සේව නමස්කාර කිරීම. යහවේ වහන්සේ නමස්කාරය දීම. මොනකට තමයි බබිලෝනිය වෛශාකම කියන්නේ. ඔක දැන් තේරුම් නැත්නම් මේක ඊළඟ පාඩමේදී සරන් සරේ ඔයගොල්ලන්ට පොඩ තේරෙයි. එතකොට එතනදී යාවේ වහන්සේ එයාට නමස්කාර කරන්න ඕන ක්‍රම සහ විදි නෝවාගේ ඉඳලා ආබ්‍රහම්ගේ ඉඳලා යාකෝබ්ගේ ඉඳලා සියලුම ඊශ්‍රායල් සෙනගට කියලා දීලා තිබ්බේ. එතකොට ඔය අතරේ යම් වෙලාවල් වලදී ඊශ්‍රායල්වරු වෙනත් ජාතීන්ගේ නමස්කාර ක්‍රම උගත්වලට ගේන්න ගත්තා. ඒ හැම වෙලාවකම දෙවියන් වහන්සේ අනාගත වතුරේ නැගිට්ටෝලා මම කියන්නේ මම අනාගත වතුරේ කියන මං වගේ මිනිස්සු නැගිට්ටෝලා අර මිනිස්සුන් දෙක බයිනවා කෑ ගහනවා ඒක වැරදි කියලා පෙන්නලා දීලා ඒගොල්ලෝ නිවැරදි කරන්න උත්සාහ කරනවා. එහෙම නිවැරදි වුනේ නැත්නම් ඒගොල්ලන් එක වහල් ක්‍රමයට යනවා නැත්නම් වසංගතයක් එනවා. එහෙම නැත්නම් ආයෙ හරි මරුන් කරනවා. මේ විදිහට තමයි ඒ කාලේ ඉඳලා ඊශ්‍රායල් ජාතිය හිටියේ. එතකොට යාවේ වහන්සේ මට පවර්ලා තියෙන්නේ මෙන්න මේ බබිලෝනී ලක්ෂණ අද සභාවට ඇතුළත තියෙන බබිලෝනී ලක්ෂණ ඔයගොල්ලන්ට පෙන්නලා දීලා වටහලා දීලා මේ වගේ ඔයගොල්ලන් එළියට අරගෙන හරි මාර්ගයේ ඔයගොල්ලන්ට යන්න මගේ පෙන්වන්න ඕනේ. ඒ සඳහා මට මම හිතන්නේ මෙච්ච විතර පොත් මිටියක් මේවට මගේ අතින් ලියපු පොත් මිටියක් තියෙනවා. ඒ ඔක්කොම ආත්මන වහන්සේ එළිදරව් කරපු කාරණා දැන් 1000ක් විතර තියෙනවා. බයිබලයක් වුණත් අච්චු ගන්න පුළුවන් තරම් ඒකේ තියෙනවා මිනිස්යාගේ ගැලවීම සඳහා අවශ්‍ය කාරණා. නිකන් ඔය අද පාස්ටර්ලා ගත්තම දේශනා කරන්නේ මොකද්ද? එසකීල්ගේ යුද්ධය ගැන කියයි, එළිදරව් පොතේ අතන මෙතන ගැන කියයි, නැත්නම් වචනේ කොහෙන් හරි අරන් පොඩ්ඩක් දේශනා කරා. ඒ වගේම මිනිස්සු ගැලවෙන්නේ නැහැ. මිනිස්සුන්ට දැනුමක් ලැබෙනවා. නමුත් මිනිස්සු ගැලවෙන්නේ නැහැ. මිනිස්සු යුද්ධේ නැකම් බලන් ඉන්නවා. එහෙම නෙමෙයි මිනිස්සුගේ හදවතට වැදිලා මිනිස්සු ඉන්න තැන හරිද වැරදිද කියලා ඒගොල්ලන්ට අවබෝධ වෙලා හරි ගැලවීම කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කරගෙන ඒ තුල යන එකට තමයි ගැලවීම කියන්නේ. ඒකට තමයි යශෝව වහන්සේ කියන්නේ හොසියා 4:6 කියන්නේ මාගේ සෙනග නොදන්නකම නිසා විනාශ වෙනවා කියලා. ඒක එහෙම කියලා බයින්නේ දේව ගැතිවරුන්ට. මොකද ඒගොල්ලෝ ඒක උගන්වන්නේ නැහැ කියලා. ඉතින් මට දීලා තියෙන්නේ මේ දේ හරියට ඔයගොල්ලන්ට උගන්වන්න. ඉතින් මගේ චතුර කතිකත්වයක් නැහැ. මොසෙස්ට වගේ මට කතා කරන්න බෑ. සමහරවිට මගේ කතා කරන විදිය සමහරවිට මට ශබ්ද පිට වෙන්නේ නැහැ. මොකද හිමින් කතා කරන්න මට බෑ. මට හයියෙන් කෑ ගහලා හො කියලා නම් කතා කරන්න පුළුවන්. නමුත් මේ වගේ දෙයක් එහෙම කතා කරන්න බෑ. ඒ හින්දා සමහරවිට ශබ්දේ පිට වෙනවා අඩුයි. ඒ වගේ අඩුපාඩු තියෙනවා. මේ ප්‍රශ්නයක් කරගන්න එපා. මොකද යොහන්තුමා ස්වර්ගයේ දකින්න කොටත් ස්වර්ගයේ ඇතුලෙන් ඇහුනේ ගොරහැඩි හඬක්. මමටත් ඇහුනේ එහෙමයි. ඒක නම් ස්වර්ගයේ දේවල් කවදාවත් ඔයගොල්ලන්ගේ කනට මිහිරි නෑ. ඒවා හරිම කටුකයි. ඒවා ඔයගොල්ලෝ ප්‍රතික්ෂේප කරන දේවල්. ඒ තුල තමයි දෙවියන් වහන්සේගේ පණිවිඩ එන්නේ. එහෙම තු අර මීපැණි කිරි දාලා පණිවිඩ එන්නේ නැහැ. හරි ඒ නිසා හොඳට මතක තියාගන්න. එතකොට එළිදරව් පොතේ 18:4 යොහන්තුමා කියනවා කියන්නේ යාවේ වහන්සේගේ අවසාන සහ බලවත්ම පණිවිඩය පොළවට දෙන ඇගේ තවදුරටත් ඇගේ වෛශාඛමේ යෙදෙන්නේ නැතුව ඔතනින් පිටතට වරෙල්ලා. බබිලෝනියෙන් පිටතට එන්න. ඇගේ වෛශාඛමේ තවදුරටත් යෙදෙන්නේ නැතුව. ඒතර මෙන්න මේ වෝනින් එක නැත්නම් මෙන්න මේ අන තමයි හැම මිනිස්සෙක්ගෙම ජීවිතේ ගැලවීම සහ සදාකාල ජීවනය කියන එක තීරණය කරන අවසාන සාධකය. මේක හරියට අහලා මේ කියන්නේ මොකද්ද කියන එක අවබෝධ කරගන්න ඒක තමන්ගේ හැකියාවෙන් කාටවත් අවබෝධ කරගන්න බැහැ නිසා තමයි මිනිස්සු නැගිටවන්නේ. කිසිම මිනිහෙකුට තමන්ගේ හැකියාවෙන් ගැලවෙන්න බෑ. කාගේ හරි පිහිටක් ඕනේ. මොකද දෙවියන් වහන්සේට එක එක්කෙනාට උගන්වන්න බෑ. කවුරු හරි මිනිහෙක් කවුරු හරි මිනිහෙක් ධම්මලා තමයි උගන්වන්නේ.
ඒ දේවල් පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඒ කාර්යය දීලා තියෙන්නේ මට. එදා මොසෙස් එක කාන්තාරය ගියා වගේ ඊශ්‍රායල් සෙනඟ අද මට ඒ කාර්යය පවර්ලා තියෙනවා. ඒ හින්දා මට තියෙන්නේ මෙන්න මේ බබිලෝනිය වෛශාඛම කියන එක සභාව ඇතුලේ අද තියෙන තැන් පෙන්නලා දීලා මේකෙන් එළියට එන්න ඔයගොල්ලන්ට පොඩි මොරාල් එකක් දීලා ඔයගොල්ලන් එළියට අරගෙන ඒ මුල් යුගයේ පේදුරුගේ පාවුලගේ මුල් යුගයේ සභාව තිබුණු විදිහට ගොඩනගපු සභාවක ඔයගොල්ලන්ව නිවැරදි මාවතේ ගෙනියන්න. ඒකට තමයි දෙවියන් වහන්සේ මාව පත් කළා දින මගෙන් බලාපොරොත්තු වෙන එකම කාර්යය. එතකොට ආදීන් පස්සේ මේ වෙන්නේ ඒක මොකද ඒක මට කිව්වේ ගිය මාසේ හොරණෑ මංගල්ලේ දවසේ පටන් ගන්න කියලා මට තිබ්බ පහසුකම් මදි මම කැමරා බොඩියම තිබ්බා මම මොකද වීඩියෝ වැඩ මගේ ඉස්සෙල්ලාම කෙරුවේ නමුත් ස්ථානයක් තිබ්බේ නැහැ ඇඳිරි නීතිය මේ ප්‍රශ්න නිසා නමුත් දැන් මේ පළවෙනි වැඩසටහන මේකෙන් පස්සේ දිගටම වැඩසටහන් පුළුවන් වෙලාවට දානවා ඒ වගේම ඔයගොල්ලන්ට ඕන නම් කුරුණෑගලට ඇවිල්ලා අපේ වැඩසටහන් වල සහභාගී වෙන්න පුළුවන්. හැබැයි নমස්කාරයට ගන්න නැහැ. සෙනසුරාදා මම নমස්කාර කරන්නේ. নমස්කාරයට ගන්නේ ඒකේ තියෙන ස්ටෙප් වගේක්. පාස්ටර් කෙනෙක් ආවත් මම নমස්කාරයට ගන්න නැහැ. මොකද පාස්ටර් කෙනෙකුටත් ඒ নমස්කාරයට එන්න සුදුසු නෑ ඒගොල්ලෝ. මගේ මේ කතාව මේ වැඩසටහන් දෙකක් විතර බලනකොට ඒගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලෝ ඉන්නේ කොතනද කියලා. එහෙම ඇවිත් තියෙන ලෙඩ හොඳ කරන යක්කු වෙලවන ලොකු පාස්ටර්ලා ඇවිල්ලා තියෙනවා. මම දැම්ම පුළුවන් නම් নমස්කාර කරපන් කියලා විනාඩි 5 යනකොට මිනිස්සු ගල් වෙනවා. ආයෙත් නැහැ පැත්ත පළාද කතා කරන්නෙත් නැහැ. වැරදි කියන්නෙත් නැහැ බයයි. තේරුම් ගන්නවා වැඩේ වැරදිලා කියලා. නමුත් ඒගොල්ලන්ගේ රස්සාව නැති වෙන නිසා ඒගොල්ලන්ට කරන්න දෙයක් නැහැ නිහඬව ඉන්නවා. එච්චරකට බලවත් নমස්කාරකමක් මං ගාව තියෙනවා. හොඳ බෞද්ධිස්මයක් තියෙන ඔය රෝමානු හෝ ඇමරිකන් එංගලන්ත බෞද්ධිස්මයක් නෙමෙයි. නියම ඊශ්‍රායල් බෞද්ධිස්මයක් තියෙනවා. ඒ බෞද්ධිස්ම කරනකොට එදා වගේම අදත් මිනිස්සු ගොඩට එනකොට සමහරුන්ගේ ලෙඩ හොඳ වෙලා ප්‍රශ්න විසඳලා ජීවිත සම්පූර්ණ වෙනස් වෙනවා මිනිස්සු. අර එදා හිටිය මිනිහා ඊට පස්සේ ඉන්නේ නැහැ. සමහරු බෞද්ධිස්මේලා ගොඩට ආවන් පස්සේ වීල් එක කරන් ගෙදර යනවා මොකද ලැට් එකට යන්න. කැවිලා පෙවිලා තියෙන දේවල් බර ගහලා යනවලු ඊට පස්සේ. ඒ වගේ සම්පූර්ණ මිනිස්සු යක්කුන්ගේ නිදහස් වෙනවා. ඒ වගේ බලවත් බෞද්ධිස්මයක් තියෙනවා. ඒ බෞද්ධිස්මේ කරලා සමහරු ඉන්න බෞද්ධිස්ම කරන් පස්සේ පැත්ත පලාත එන්න බෑ. ගියත් එන්නේ නැහැ. තරහ වෙන්නෙත් නැහැ. එන්න බෑ මොකක් හරි හේතුවක් එනවා. ඒ දෙවියන් වහන්සේ ඒ අයව ප්‍රතික්ෂේප කරන අය. එහෙම කට්ටියකුත් ඉන්නවා. සමහරව මගේ හොඳම යාළුවෝ ඉන්නවා. පන්න දෙන්න වගේ ඇවිල්ලා මම දන්නවා මෙයාට වෙන්නේ මොකද්ද කියලා. බෞද්ධිස්මෙන් පස්සේ පැත්ත පලාතේ ආවේ නැහැ. එන්නේ නැහැ. එන්න බෑ. පිස්සු කෙලකල ඉන්නවා. තරහ වෙන්නෙත් නැහැ. වැරදි කියන්නෙත් නැහැ. දන්නවා ඇත්ත කියලා. නමුත් එන්න බෑ. සමහරව ඉන්නවා මං එලවනවා. එලවපෑත් ඉන්නවා. සමහර කාන්තාවෝ එලවලා තිනවා. ඒගොල්ලන්ගේ හැසිරීම හොඳ නැති වුණාම සමහර පිරිමි අය එලවලා තිනවා. ඒගොල්ලෝ දන්නේ ඇදහිල්ල කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැහැ. පිස්සු කෙලිනා අර වෙන සභාවල වගේ නිකන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිකන් ඔලු ගෙඩි කොටක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මට 10ක් 15ක් හරියට ගින්දරාව හිටියනම් ඒත් ඇති අන්තිම විනිශ්චයේදී ඒගොල්ලෝ පාස් වෙනවනේ එච්චරයි. මම පරිම උත්සාහ කරන විශාල සෙනඟක් ගලවන්න මොකද මට ඒකට මට දීලා තියෙනවා බලේ. ඉඳලා නියම කාලේ දෙවියන් වහන්සේ වැඩ කරයි. එතකන් මම මේක අරයි යනවා. ඔයගොල්ලෝ කැමති අය එන්න. ඉරිදා දවස්වල තමයි ඔයගොල්ලෝ හම්බ වෙන වැඩසටහනක් කරන්න වෙන්නේ. ඒ වැඩසටහන් 3-4කට සහභාගී වෙනකොට ඔයගොල්ලන්ගේ දැනුම ඔයගොල්ලෝ මෙච්චර කරලා හිතන් හිටපු දේවල් සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ඔයගොල්ලන්ගේ ජීවිත ඔළුව සම්පූර්ණ වෙනස් වෙනවා. ඔයගොල්ලෝ බයිබල් කොලෙජ් ගිහිලා ඉන්නවා නම් සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලෝ තනිකර පච ගොඩක් ඉගෙනගෙන තියෙන මොන මල විකාරයක්ද මේ කෙරුවේ කියලා. ඒ විදිහට ඔයගොල්ලන්ගේ ජීවිත සම්පූර්ණ වෙනස් කළා සම්පූර්ණයෙන්ම අලුත් මිනිසෙක් වෙනවා. ඊට පස්සේ කැමති නම් බෞද්ධිස්මෙලා අපේ පිලදෙල්පියා සභාව කියලා මම නම් කරලා තියෙන්නේ. ඒ සභාවට එකතු වෙන්න පුළුවන්. ඒ සභාවට එකතු වුණාන් පස්සේ ඔයගොල්ලන් ආයේ නිකන් අර ගැලවීමේ සහතිකේ හැම වෙලාවෙම අර දැන්
කියන්නේ වැක්සින් එකක් ගහලා ඒකේ කාඩ් එක ළඟ තියාගන්න ඕන කියලා යන හැමතැනම ඒ වගේ ගැලවීමේ සහතිකය ඕගොල්ලන්ගේ සාක්කුවේ හැම වෙලාවෙම තියනවා කියලා ඕගොල්ලෝ දන්නවා. ඒ තැනට මට මිනිස්සෙක් ගොඩනගන්න පුළුවන් දැනුමක් ආත්මයන් වහන්සේ විසින් දීලා තියෙනවා. කයිවරුට කියන නෙමෙයි. හින්දා අර පාස්ටර්ලා කියන જાතිය අංගොඩ ඉන්න ඕන එකෙද්ද එහෙම නැත්නම් වෙන තැනක ඉන්න ඕන එකෙද්ද කියලා මේ වැඩසටහන් බලලා ඒගොල්ලෝ තේරුම් අරගෙන ඒ තේරෙන විදිහට අංගොඩ ඉන්න ඕන අංගොඩ යවන්න උත්සාහ කරන්න. එහෙම නැත්නම් ඇවිල්ලා මගෙත් එක්ක ගොඩ යන්න බලන්න. එහෙනම් අපි පළවෙනි වැඩසටහන මෙතනින් පටන් ගමු. දැනට මම නවත්තමු. ක්‍රියා පොතේ 2 නැත්නම් ක්‍රිස්තු වර්ෂ 33 පළවෙනි පෙන්තකොස්ත දවසේ දේව ආත්ම අනුග්‍රහය පොළොවට එනවත් එක්කම සිද්ධ වෙන තවත් එක දෙයක් තමයි යුදා ආගම දෙකට කැඩෙනවා. වැඩි පිරිසක් මෝසෙස්ගේ ව්‍යවස්ථාව තුල තවදුරටත් කටයුතු කරනවා. ඒතකොට සුළු පිරිසක් ඒගොල්ලෝ යේසුස් වහන්සේ ඉන්න කාලේ කරපු හාස්කම් දැකලා එයා මරණින් නැගිටිනවා දැකලා ඒ තුල ඇති වුණ විශ්වාසය තුල එයා පස්සේ රැල්ලක් ආපු කට්ටිය හැදිලා ආපු කට්ටිය යේසුස් වහන්සේ පිළිගන්නවා. ඒ අය ඇදහිල්ල සහ ආත්මයන් වහන්සේගේ අනුග්‍රහය මත ගොඩ නැගෙන යේසුස් වහන්සේගේ අලුත් ව්‍යවස්ථාව තුළ යන්න යනවා. ඔන්න දැන් ඕක කියපුවම කට්ටියට අවුල්. එහෙනම් මේ කියන්නේ මොකක්ද කියන එක හරියට පැහැදිලි කරලා දෙන්න ඕන. මේක පැහැදිලි කරලා දෙන්න නම් උප්පත්ති පොතේ ලෙන්න නමුත් එච්චර දුර යන්න බෑ. මෝසෙස්ගේ ඔයගොල්ලෝ දන්නා මෝසෙස් මිසරේ හිටපු අයව වහල්ලු හැටියට මිසරේ හිටපු මේ හීබ්‍රු සෙනග ගලවගෙන ඇවිල්ලා ඒ සෙනග පදිංචි වෙච්ච භූමිය තමයි මේ තියෙන්නේ. ඊශ්‍රායල කියලා කියන්නේ මේ භූමියට. එතකොට ඒ මෝසෙස් එකන් ඇවිල්ලා පස්සේ මෝසෙස් මිය ගියන් පස්සේ ඒ දවස්වල හිටිය යෝෂුවා ඒ සෙනග ගෑනලා මේ භූමියේ පදිංචි කරුවන් පස්සේ කිරියෙන් පැණියෙන් ඉතිරෙන ඒ භූමිය දෙන්න පොරොන්දු දේශයේ මේ පොරොන්දු දේශයේ මේක පදිංචි වුණාන් පස්සේ ඒගොල්ලෝ ඔහේ හැමතැනම පදිංචි වුණේ නැහැ. ගෝත්‍ර 12ක් හැටියට තමයි ඒගොල්ලෝ පදිංචි වුණේ. සීමොන් කියන කට්ටිය මේ පල්ලෙහාම හිටියා. මේක යුදා කට්ටිය. මෙතන පොඩියට හිටියා බෙන්යාමින් කියලා. මේ පැත්තේ දාන් කියලා ගෝත්‍රයක් තිබ්බා. මෙතන එප්‍රායිම් කියලා ගෝත්‍රයක් හිටියා. එතන මනස්සේ දකුණ කියන ගෝත්‍රය මෙතන හිටියා. ඒගොල්ලන්ගේ උතුර එක මෙහි තියෙන මනස්සේ උතුර සාබුලෝන් ගෝත්‍රය මෙතන හිටියා. ආෂේර් මෙතන හිටියා. නප්තලි මෙතන හිටියා. ගාද් මෙතන හිටියා. රූබන් මෙතන හිටියා. ඒතර මේගොල්ලෝ මේ විදිහට ගෝත්‍ර 12ක් හැටියට හිටියා. යෙරුසලමේ ඉඳලා දාවිත් රජුරුව මේ මුළු ඊශ්‍රායලම් පාලනය කරුවා. මේකෙන් පිට රාජ්‍යත් බය කරගෙන මේ රාජ්‍යයට අත තියන්න නැති වෙන විදිහට පරිසරයක් හදලා දාවිත් රජු මේ ඔක්කොම එක්සේසත් කිරුවා. ඒක සම්පූර්ණම ඊශ්‍රායල කියලා මේකට කිව්වා. නමුත් පහු කාලෙකදී දාවිත්ගෙන් පස්සේ සොලමන්ගෙන් පස්සේ එයාගේ පුතාගේ කාලෙදී මේක ඊශ්‍රායල් කියන රාජ්‍ය දෙකට බෙදෙනවා. මේ සීමොන් කියන කට්ටියත් මෙහාට යනවා. ඊට පස්සේ මෙතන යුදා කට්ටියයි බෙන්යමින් කියන කට්ටිය එකතු වෙලා දැන් සීමොන්ලා මෙතන නෑ දැන්. එතකොට බෙන්යමින් කට්ටිය මේ දෙකොල්ල එකතු වෙනවා. එකතු වෙලා මේක යුදා රාජ්‍ය කියලා රාජ්‍යයක් හදනවා. ඉතිරි ගෝත්‍ර 10
මේකට තමයි කියන්නේ ඊශ්‍රායල කියලා. ඒතොර මේක විශාල රාජ්‍යයක්, මේක කුඩා රාජ්‍යයක්. මේක බලවත් හිටියා කියලා කියනවා. ඔහොම ඉන්න අතරේ ක්‍රිස්තු පූර්ව 750 මේ පැත්තේ උඩ මෙහෙන් අසිරියන් අධිරාජ්‍යයේ කාලේ අසිරියන් හමුදාව ඇවිල්ලා මේකට සම්පූර්ණයෙන් පහර දෙනවා. සම්පූර්ණයෙන් පහර දීලා මේ අය වැඩිහිටි සහ කුඩා අය මරලා දාලා ශක්තිමත් පිරිමි සහ ලස්සන කාන්තාවන් වහල් ක්‍රමට ගෙනියනවා. එතකොට දැන් මේක සම්පූර්ණයෙන්ම ඉවරයි. මේක ඇතුලේ රාජ්‍යයක් නැහැ. එහෙනම් ඊශ්‍රායල් කියලා රාජ්‍යයක් නැහැ දැන්. දැන් මේකෙදි මේ හරි හිටපු කට්ටිය මේකත් නැහැ. මෙහෙන් පහර දීනකොට මෙහාට පැනලා යුදා ගෝත්‍රයට රිංග ගන්නවා. කියලා මේක ටිකක් ලොකු වුණා කියනවා. අපි හිතමු මේක දැන් මෙහෙම තිබ්බ එක මෙච්චරක් විතර ලොකු වුණා කියලා. දැන් මේක මේ රාජ්‍යය තියෙනවා, මේක සම්පූර්ණයෙන්ම හිස්. එතකොට දැන් මේ වහල්ලු මෙහාට අරන් ගිහිල්ලා අසිරියන් අධිරාජ්‍යය එයාගේ රාජ්‍යයේ තැන් වල පදිංචි කරවලා පහු කාලෙකදී ඒගොල්ලෝ එක රටවලට විකුණලා දානවා. මොකද ඒ කාලේ වහල් වෙළඳාම තමයි ලෝකේ තියෙන හොඳම ආදායම් මාර්ගය. නිසා එයා ඒ වහල්ලු ලෝකේ පුරා විකුණලා දානවා. දැන් මෙතන ලෝක සිටීම. දැන් මේකේ ඔය සිද්ධ වෙන්නේ මේ පුංචි ස්ථානේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට අසිරියාව මෙහෙන් තියෙන්නේ. එතකොට මෙහෙන් එන සෙනග මේ කොටසේ තමයි ඒගොල්ලෝ විකුණලා දාන්නේ. ඔකට හොඳ උදාහරණයක් කියන්න පුළුවන් එස්තර් පොතේ කියන අහස්වේගස් රජුරන්ගේ කාලේ අහස්වේගස් රජුරවන්ට ඉන්දියාව ඉඳලා ඉතියෝපියාව දක්වා මේ හරි ඉතියෝපියාව මේ හරි දක්වා රටවල් 127ක් එයාගේ අධිරාජ්‍යයේ තිබුණයි කියනවා. ඒ අධිරාජ්‍ය හැම තැනකම එදා යුදා වහල්ලු ඉඳලා තියෙනවා. ඒ වගේ ඒතකොට දැන් මේ ඊශ්‍රායල් දැන් යුදාය තව ඒකට මම ගියේ නෑ. දැන් මේ ඊශ්‍රායල් අය ඒතකොට අසිරියන් හමුදාව ගෙනලා පදිංචි කරලා විකුණලා ඇත්තේ මේ කොටසේ තමයි ඉන්න ඕනේ. මොකද මේක යුරෝපේ. මෙතනින් ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා මේ ටික යුරෝපේ. ඒ කාලේ යුරෝපයත් එක්ක ආසියාවේ සම්බන්ධකම් පැවැත්වුවේ නැහැ. ඒතකොට මේ වහල්ලුවට ගියා ඒ ජාතිවල සෙනගත් එක කලවම් වෙලා දරුවෝ හදලා දන්නේම නැතුව මේ ප්‍රදේශේ පුරා විශාල ඊශ්‍රායල් සෙනගක් හැදෙනවා. පහු කාලෙක මෙතනින් මෙහාට යන්න ඇති, මෙතනින් මෙහාට යන්න ඇති, ඕස්ට්‍රේලියාව හොයාගන්නකොට මේ පැත්තට යන්න ඇති, ඇමරිකාව හොයාගන්නකොට මෙහාට එන්න ඇති, මෙහා බ්‍රසීලයේ පැත්තට එන්න ඇති, ඒ වගේ යුරෝපයට යන්න ඇති, එහෙම වෙන්න ඇති, අප්‍රිකාවට තව පල්ලෙහාට එන්න ඇති. නමුත් ඒ ඔක්කොම මේ හරිය තමයි මුලින්ම පැතුරුනේ. ඒතකොට ඒ පැතිරිච්ච වහල්ලු ගැන අපේ රටේ තියෙන තොරතුරු ගොඩක්. ඒ වහල්ලු අපේ රටේ හිටියා කියලා. ඒකට හොඳ උදාහරණයක් තමයි විජය කුමාරයා ලංකාවට එද්දී විජය කුමාරයා ඉන්දියාවේ ඉඳලා එයා දුෂ්ටයෙක්නේ. එයා අපරාධ වැඩ කරලා
ඒ රටට එපා වෙච්ච මිනිසෙක් ඒ රටේ රජුරුවන්ගේ පුතා. එයින්ද ඔහු මරලා දාන්න බෑ රජුරුවන්ට. රජුරුවෝ කියන්නේ එයයි එයාගේ 700ක් පිරිසයි නැව් 7ක පටවලා ආයෙ උඹලා ඉන්දියාවට එන්න අපේ රටට එන්න එපා. තොපි යන දිහාක ගිහිල්ලා පුළුවන් නම් බේරියව නැත්තම් මැරිලා ඵලයව කියලා නැවුණක් ගලා රටින් පිට කරනවා. ඒතොර මේ පිට කරනකොට මේගොල්ලන්ගේ නැව් අද වගේ එන්ජින් නැව් තිබ්බේ නැහැ. ඒ කාලේ නැව් පදින්නේ වහල්ලු. ඔහොම නැව් බෙන්ග චිත්‍රපටි බලන ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. නැව් වල යට වෙනම තට්ටුවක් තියෙනවා. ඒකේ වහල්ලු 100ක් විතර ඉඳන් හොමම හබල් ගන්නවා. එතකොට ඒ විදිහට තමයි මේ නැව් පදින්නේ. එතකොට දැන් මේ නැව් පදින්න එතකොට දැන් මේ මිනිස්සුන්ට සත්කාර කරන්න කෑම උයන්න ඉන්දියාවේ මිනිස්සු කීයරවත් එන්නේ නැහනේ. මොකද ඉන්දියාවේ මිනිස්සු පැහැදිලිවම දන්නවා දැන් මේ මිනිස්සු රටින් පිටුහල් කරන්නේ. ආයෙ කිසි දවසක මේ මිනිස්සු තමන්ගේ රටට එන්නේ නැහැ. එහෙනම් ඉන්දියාවේ පෞල් ජීවිතයක් ගත කරන මිනිස්සෙක් තමන්ගේ අමුදරුව දාලා මේ මිනිස්සුන්ට සේවය කරන්න එන්නේ නැහනේ. එතනදී රජුරණ තියෙන එකම විකල්පය තමයි මේ වහල්ලු. මේ ඉන්න වහල්ලු. ඒ වහලා කියන මිනිහට කිසිම අනාගතයක් නැහැ, වටිනාකමක් නැහැ, ජීවිතයක් නැහැ. එයා ස්වාමියා කියන දේ කරන එක විතරයි එයාගේ ජීවිතේ තියෙන එකම කාර්යය. එතකොට ඒ වෙලාවේ මේ ඊශ්‍රායල් වහල්ලු ඉඳලා මේ නැව් වලට පැටවුවා කියන. ඒ නැව් එක ඇවිල්ලා අන්තිමට මේගොල්ලෝ මන්නාරම කිට්ටුවෙන් පුතලන් දිස්ත්‍රික්කේ ගොඩ බහිනකොට ගොඩ බහලා කුවේනි හම්බ වෙනකොට කුවේනි කියන්නේ යක්ක ගෝත්‍රය. ඒ කාලේ ගෝත්‍ර 4ක් තිබ්බනේ. යක්ෂ, නාග, දේව, රාක්ෂස කියලා. සිව්හෙලේ කියන්නේ ඒක. එතකොට මේ යක්ක ගෝත්‍රය තමයි මේ රට ඒ කාලේ පාලනය කරලා තියෙන්නේ. ලංකාව. කුවේනිගේ තාත්තා තමයි ඒ කාලේ මේ රට පාලනය කරලා තියෙන යක්ක ගෝත්‍රිකයෝ. එයාගේ නම කාලසේන බම්බා රජවංශයේ දෙවෙනි කෙනා කාලසේන තාත්තා. ඒගොල්ලෝ ඉඳලා තියෙන්නේ අරනායක, එතකොට සම්මනල කන්ද, බලංගොඩ ඒ පැත්ත ආශ්‍රිතව තමයි ඒගොල්ලන්ගේ රාජධානිය තිබිලා තියෙන්නේ. කුවේනිව ඒ කුවේනිගෙන් ඒ රාජ්‍යයට අපලයක් තියනවා කියලා ඒ කුවේනිව ඒ රාජ්‍යෙම ඈත ප්‍රදේශයක නවත්තලා එයාට ආරක්ෂාවට හමුදාව සහ සේවය කරන්න සෙනග කාන්තාව ගොඩක් දීලා තමයි එයාව කුවේනිව මේ මන්නාරමාවට තැනක තියලා තියෙන්නේ. එතකොට එදා විජය එන දවසෙත් කුවේනි සහ කුවේනිගේ කීප දෙනා ඉඳලා තියෙන අයිත් ඔක්කොම රජමාලිගාවේ මංගල උත්සවයක් තිබිලා ඒකට ගිහින් තියෙනවා. මෙයාගේ පරිවාර හමුදාව ඔක්කොම ගිහිල්ලා තියෙනවා. ඉතින් එහෙම වෙලාවේ මේගොල්ලෝ ආවා. ඒනකොට මේ හීබ්‍රු වහල්ලුත් ලංකාවට ආවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ කට්ටිය දැන අඳුරගත්තන් පස්සේ විජය කුවේනිත් එක්ක සම්බන්ධකම් පවත්වන්න ගත්තන් පස්සේ මේගොල්ලෝ මේ හීබ්‍රු වහල්ලුත් ඒ විජයගේ කුවේනිගේ සේවිකාවන් එක්ක මිත්‍ර වෙලා ඒගොල්ලෝ විවාහ වෙන්න ඇති, නැත්නම් ඒගොල්ලොත් එක්ක සම්බන්ධකම් පවත්වලා දරුවෝ හැදෙන්න ඇති. ඔහොම වෙලා කොහොම හරි අන්තිමට මේගොල්ලෝ ගිහින් තියෙනවා සපරගමුවට. ඒ කියන්නේ අරනායක මේ අර පැත්තෙන් 12 භාගයේ අරනායක මේ සමනලකන්ද බලංගොඩ කියන ඔය ඒරියා එක ඇතුළේ තමයි යක්ක ගෝත්‍රිකයන්ගේ රැකියාව තමයි යකඩ හදන එක. එහෙනේ ඒ කඳු උඩනේ යකඩ උදුන් තිබුණා කියන්නේ. ඒතකොට එහාට මේගොල්ලෝ ගිහින් තියෙනවා. මොකද මෙතනින් මේ කුවේනිත් එක්ක හිටපු ඒ කුවේනිගේ දාසියන් එක්ක හිතවත් වෙලා ඒගොල්ලෝ මිත්‍ර වෙලා හරි කසාද බැඳලා හරි ඒගොල්ලෝ පවුල් කණ්ඩ ගත්තන් පස්සේ ඒගොල්ලන් ගම් පළාත් වලට ගිහිල්ලා තියෙනවා. අද සපරගමුව කියන්නේ එදා ඔකට කියන්නේ හබරගමුව. ඒ හබරගමුව කියලා කියන්නේ ඔන්න ඕකයි. හබරගමුව කියන්නේ හීබ්‍රු වහල්ලු එක සිංහලට පරිවර්තන වෙනකොට හබරා. හබර මිනිස්සු. ඒතර හබර මිනිස්සු ඒ විදිහට තමයි
කුවේණිගෙන් දාසියොත් එක්ක එකතු වෙලා සම්බන්ධකම් පත්වල දරුවෝ හදලා ඒගොල්ලෝ මේ පැත්තේ පදිංචි වෙලා තියෙනවා. අද තියෙන හබරකඩ කියලා තියෙනවා. හබරා දුව කියලා තියෙනවා. හබරණ කියලා තියෙනවා. හබරාව කියලා තියෙනවා. ඒ නම් ගම් ගොඩක් තියෙනවා. හබරාව කියලා තියෙනවා ගිරාදුරු කෝට්ටේ. හබරණ අපි දන්නවනේ කොහෙද තියෙන කියලා දඹුල්ලට පොඩක් එහා හබරකඩ මහරගම පැත්තේ තියෙනවා. හෝමාගම දිහා. ඒතොර හබරකඩ තියෙනවා හබරා දුව තියෙනවා ගාල්ලේ. ඒ නම් වලින් කියවෙන්නේ මේ හබර මිනිස්සු ඒ පදිංචි වෙලා හිටපු ස්ථාන පිළිබඳ. එතකොට ඔතන ඊට වැඩිය මේ හබර මිනිස්සු ගැන කියන කතාවක් තියෙනවා. උම්මාද චිත්‍රා පඬුවස් නුවර රජුරුවන් කාලේ උම්මාද චිත්‍රා පඬුවස් දේව රජුරුවන් කාලේ උම්මාද චිත්‍රා එයාගේ දියණිය එයාට පුතු 10 දෙනයි දුවෙකුව ඉඳලා තියෙනවා. මේ දුවට හම්බෙන දරුවා ඒ මාමලා 10 දෙනා මරලා රටේ රජකම ගන්නවා කියලා ඒ කාලේ හිටපු බමුණු ශාස්ත්‍රයක් කියලා තිබෙන හින්දා මෙයාව ආරක්ෂා කරන්න මෙයා දරුවෝ හදන්න නැති රැකගන්න එක්ටම් ගයක් හදලා ඒක උඩ තනියෙන් තියලා තියෙනවා. මේ එක්ටම් ගේ රකින්න බාර දෙන්නේ යක්ක ගෝත්‍රයේ චිත්‍රාජ කියන කෙනාට සහ කාලවේල කියන මනුස්සයාට. මොකක් හරි දෙයකින් මේ චිත්‍රාජ නිසා මේ උම්මාද චිත්‍රා ගැප් ගන්නවා. ඒක දැනගත්තන් පස්සේ ඒගොල්ලෝ ඒක වහනවා දීඝගාමිනී කුමාරයා අතින් ගැප් ගත්තයි කියලා ඒ ළමයා බේරගන්න එයාගේ අම්මා බද්දකච්චාන අම්මා යම් උත්සාහයක් දරනවා. එතනදී අන්තිමටම කාලවේලයි මේ චිත්‍රාජයි මරලා දානවා. නමුත් ඒ වෙලාවේ චිත්‍රාජය එයා ළඟ හිටපු හබර මිනිස්සෙකුට මේ උපදින ළමයා එතනින් අරගෙන එතෙන්ට ගැවුම් ළමයෙක් තියලා ඒ ළමයා අරගෙන දොරමඩලාවට යන්න දොරමඩලාවට අරන් ගිහලා දොරමඩලාවේ එයා ලොකු වෙනකන් දොරමඩලාවේ තියාගෙන ආරක්ෂා කරන්න ඒ හබරේකට බාර දෙන්න. හබරා කියන්නේ මේ හීබ්‍රු මිනිස්සුෙකුට බාර දෙන්නේ. ඒ කියන්නේ ඉතින් ඔය වගේ දේවල් වලින් අපිට පැහැදිලි වෙනවා එදා ඒ ඊශ්‍රායලට පහර දීපු වෙලාවේ දීලා ඒ මිනිස්සු ගෙනල්ලා මේ ප්‍රදේශේ විකුණලා තියෙනවා. ඒ වහල්ලු ඒ විදිහට අපේ ලංකාවටත් ඇවිල්ලා තියෙනවා. අපේ ලංකාවෙත් ඉඳලා තියෙනවා. දැන් අද වෙනකොටත් දැන් මමත් සමහරට ඒ ඥාන තියෙන මිනිස්සෙක් වෙන්න ඇති. හබර මිනිස්සුන්ගෙන් එන ඥාන තියෙන මිනිස්සෙක් වෙන්න ඇති. ඒතොර ඒ විදිහට ඔය අපි දන්නේ අපේ රටේ. එතකොට මේ රටවල් වල අපි දන්නේ කොයි විදිහට ඔය ජන සමාජය ගොඩ නැගුණාද කියලා. එතකොට මෙතනින් මෙහාට ගිහිල්ලා මේක කොහොම ගොඩ නැගුණාද? එතනින් මෙහාට ඇවිල්ලා මෙහෙ කොහොම ගොඩ නැගුණාද? එතනින් මෙහෙ කොහොම ගොඩ නැගුණාද? මේ පැත්තේ යුරෝපේ කොහොම ගොඩ නැගුණාද? අපි දන්නේ ඒ රටවල් වල ඉතිහාස තොරතුරු හෙව්වොත් ඔයගොල්ලන්ට ඒ රටවලත් ඔය වගේ ජන කතා හෝ මේ ඒ රටවල ඉතිහාස ග්‍රන්ථවල ඔය ගැන සඳහන් වෙලා ඇති. ඒතර අපිට පැහැදිලි වෙනවා මේ ගෝත්‍ර 10 සෙනග අපේ රටට වහල් වැටිලා විකුණලා අපේ රටෙත් ලංකා ඉතිහාසයේ සිංහල රාජධානිය ඇති වෙනකොටමයි දෙවියන් වහන්සේ උන්වහන්සේ සෙනගත් අපේ රටට ඇතුල් කරන්නේ. විජේ ලංකාවට ඇවිල්ලානේ සිංහල ජාතිය ඇති වුණා කියන්නේ. ඒතකොට ඒ වෙනකොටම තමයි අපේ මිනිසුත් දෙවියන් වහන්සේ එයාගේ හීබ්‍රු සෙනගත් මේක ඇතුළට දාන්නේ. ඒතකොට ඒ වගේ මේ රටවල් හැම රටකම ඒ කාලෙම ක්‍රිස්තු පූර්ව 400 500 ඔය ගාන කාලවලම විශාල සෙනගක් මේ ටිකේ පැතිරලා ඉඳ ඇති. එතකොට දැන් ඒ කතාව දැන් ඒ කතාව හරි. දැන් අපි මේක අයින් කරනවා. දැන්
මම කියන්නේ දැන් මේ කොටස සම්පූර්ණ හිස් කියලා. දැන් මෙහාට කට්ටිය වෙලා දැන් මේ යුදා රාජ්‍ය ලොකු වෙලා තියෙනවා. දැන් දෙවියන් වහන්සේ මේ යුදා රාජ්‍යයෙන් තමයි මේ ඊශ්‍රායෙල් මිනිස්සු ගලවන්න ගැලුම්කාරය එවන්නත් එයාව මරන්නත් දේවගෘහය ගොඩනගා ගන්නත් නැවත එන දවසේ යශුව වහන්සේ දේවගෘහය ගොඩනගලා ඒ අවශ්‍ය වත්පිළිවෙත් කළා ඒකට කැප කරලා සුද්ධ තබන්නටත් තෝරාගන්නේ යුදා කියන සෙනඟ. ඒතර මේ යුදා සෙනඟ දැන් මෙතන ඉස්සෙල්ලා හිටියේ බෙන්යමින් ගෝත්‍රය යුදා එකයි විතර. දැන් මෙහෙනුත් ඇවිල්ලා මෙහෙ හිටපු කට්ටියත් ඇවිල්ලා දැන් මේක පොඩ්ඩක් අවුල්. ඒ නිසා දෙවියන් වහන්සේ ක්‍රිස්තු පූර්ව 535 විතර ඉරාකේ ඒ කාලේ බබිලෝනිය කියන්නේ ඉරාකේට ඉරාකේ හිටිය අධිරාජ්‍ය නෙබුකද්නෙසර් එවනවා මේ යුදාවට මේකට ගහලා මේ වගේම මේක සම්පූර්ණ විනාශ කරලා මේකේ තියෙන දේව ගෘහයත් කඩලා දාලා දැන් මේකත් නැහැ මොකුත් නැහැ. මේක සම්පූර්ණ හිස් ඒ කට්ටියත් අර යනවා වහල් වේටේ. ඒතර ඒ කට්ටියත් අරන් ගිහිල්ලා අර වගේම ලෝකේ පුරා විකුණන්න ඇති. අර මං කිව්ව ප්‍රදේශවලම විකුණන්න ඇති. ක්‍රිස්තු වර්ෂ 911 ලංකාවේ රාජ සභාවේ ඇමතිවරු 4 දෙනෙක් හිටියා කියනවා යුදාවරු. මේ පරණ ලිපි ලේඛන වල තියෙනවා. ඒතකොට ඒ කියන්නේ ඔය දැන් මේ කට්ටිය තරන් ගියානේ. දැන් මේ ගෝත්‍ර 12ම දැන් ලෝකේ පුරා විකින්ලා වහල් වැඩේට. දැන් ඔහම යනවා තවත් අවුරුදු දැන් මේක අවුරුදු 750 මේ ටික අරන් ගියේ මේක 535. දැන් මේ ඔක්කොම හිස්. මේක දැන් වෙන වෙන අය ජාතිය ඇවිල්ලා පදිංචි වෙන්න ඇති මේකේ. දැන් ඔහොම තියද්දි මේ හරි තමයි බෙත්ලෙහෙම තියෙන්නේ මේ යෙරුසලම තියෙන්නේ. මේ ඉරාකේ ඉන්න ඉරාකේ නෙමෙයි ඒ කාලේ පර්සියාවේ ඉරාකෙන් ඒ විකුණපු වහල් කණ්ඩායමකින් පර්සියාවේ ඉරානයේ කියන්නේ ඉරානයේ හිටපු වහල් කණ්ඩායමක නායකයෙක් නෙහෙමියා තුලින් දෙවියන් වහන්සේ ඉරානයේ පර්සියාවේ අධිරාජ්‍යයට කතා කරලා කියනවා ඒ අයට නිදහස දෙන්න ආපහු තමන්ගේ රටට යන්න කියලා. එතදී නෙහෙමියා කියන මනුස්සයා ඒ අධිරාජ්‍යයේ හිත දිනාගත් හොඳම මිත්‍රයෙක්. ඒ කියන්නේ සමහරට බලවත් ක්‍රියා කරලා අනාගත වාක්‍ය කියලා යක්ෂ භූත වේලවලා පුදුම දේවල් කරලා ඒ රජුරන්ගේ හිත දිනා ඉන්න ඇති. දෙවියන් වහන්සේ නෙහෙමියා එක්ක ඉන්න ඇති බලවත් විදිහට. අන්තිමට රජුරෝ ඉඩ දෙනවා. නමුත් ඉල්ලීමක් කරනවා ඔබ ගියාට කමන්නේ නෙහෙමියා ආපහු වරෙන් කියලා. එතකොට මුලින්ම මේ ඉපදුණු සෙරුබාබල් කියන දැන් අවුරුදු 70කට පස්සේ කියන්නේ මෙහෙ හිටපු අය මෙහෙ ගිහලා දැන් ඔක්කොම මැරිලා දැන් මෙහෙ ඉපදුන අය තමයි ඉන්නේ. දැන් මේ අයගෙන් සෙරුබාබල් කියන එක්කෙනයි එස්රා කියන ලියන්නෙක් එයයි නෙහෙමියයි එනවා 40000ක් එක පිරිසිදු යුදා මිනිස්සු 40000ක් එක්ක ඇවිල්ලා නැවත යෙරුසලමට ඇවිල්ලා මේකේ පදිංචි වෙලා මේකේ දේවගෘහය හදනවා. දේවගෘහය හදනවා. සෙරුබාබෙල් දේවගෘහය හදනවා. ඉස්රායෙල් ඒකේ පූජා පවත්වන විදිහ කියලා දෙනවා. එතකොට නෙහෙමියා ඇවිල්ලා මේක වටේ පවුර හදනවා. හදලා නෙහෙමියා ගියා කියනවා පහු ඒ රජුරුවන් සතුටු කරන්න. රජුරන්ට පොරොන්දුනා එයා ආපහු එනවා කියලා හින්දා එයා ගියා කියන තුන් පාරකට ඇවිල්ලා එයා ගියා කියනවා. ඒතර මෙතන 40000ක් නවතිනවා. මේ 40000 තමයි දෙවියන් වහන්සේ තෝරාගන්නේ දේවග්‍රහය ගොඩනගන්නත්
යොෂුව වහන්සේ ලෝකෙට එවන්නත් එයාව මරන්නත් නැවත එනදාට දේවගෘහය හදලා ඒ පුද පූජා වලින් කැප කරලා ඒක සුද්ධව එයාට එන්න පුළුවන් විදිහට සුද්ධව තබන්නත්. මොකද යොෂුව වහන්සේ දැන් අදහගත්ත අපිට ඒ දේවගෘහයට තාම මේක හදලා නැහැ. ඒක මේ ඊට පස්සේ ගොඩක් හැදි කඩනවා 70 දි කඩනවා ක්‍රිස්තු වර්ෂ 70 දි මෙතනදිත් කැඩෙනවා ආයේ. දැන් මෙතන කැඩෙන්නේ මෙතන හැදුව එක ආයේ ක්‍රිස්තු වර්ෂ 70 දි කැඩෙනවා. එතකොට ඊට පස්සේ අද වෙනකන් තවම හදලා නැහැ. දැන් අදත් ඒගොල්ලෝ එතන ඉන්නේ දේවගෘහය හදන්නයි. එතකොට දැන් මේගොල්ලන්ට මේ නිසා මේගොල්ලන්ට ව්‍යවස්ථාව කියන එක යොෂුව වහන්සේගේ නැවත පැනීම එහෙම නැත්නම් ලෝකාන්තිම නැත්නම් අවසාන විනිශ්චය දවස දක්වා වළංගුයි. ඒක ඒගොල්ලන්ට කඩන්න බෑ. ඒක දිගටම පවත්වන්න ඕනේ. ඒ නිසා මෙතනින් මේ හැදෙන සෙනග අවුරුදු 400කට පස්සේ මෙතනින් තමයි යොෂුව වහන්සේ ඉපදෙන්නේ. ඒතකොට මේ සෙනගගේ මොලේ වහලා තිබ්බේ දෙවියන් වහන්සේ යොෂුව වහන්සේව අඳුරගන්න බැරි වෙන්න. මොකද අඳුරගත්තොත් මරන්නේ නැහැ කීරොත් මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන ගැලුම්කාරය එනකන් තමයි ඒගොල්ලෝ තින්නේ. ඒ ගැලුම්කාරය ඒගොල්ලෝ මරන්නේ නැහැ කීරොත් දැනගත්තා නම්. ඒ නිසා ඒගොල්ලන්ට ඒක රහසක් කරලා තිබ්බා. ඒකයි මම කිව්වේ සීමොන් විතරයි දේවපුත්‍රයා කියලා දැනගෙන හිටිය අනිත් කෙනෙක්වත් දැනගෙන හිටියේ නැහැ. ඊට ඔක්කොම ආවේ අදාහගත්තේ රහස්කම් සහ එයාගේ මලුන්ගේ නැගිටීම දැකලා මිසක් මේ දේවපුත්‍රයා කියලා දැනගෙන නෙමෙයි කියලා මම කිව්වේ ඒකයි. එතකොට දැන් මේ අය දැන් මෙතන ආපහු මේක පාලනය කරනවා මෙතන ඉඳගෙන. ඒගොල්ලන්ගේ ප්‍රදේශයෙන් බලවත් වෙලා ඉන්නවා. ඔමිනෝට ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව 100 ගණන් වලදී මේක රෝමානු යටත් විජිතයක් බවට පත් වෙනවා. ඊට පස්සේ රෝමෙන් මේක පාලනය කරනවා. ඒ ඔමිල්ල දැන් ආය අපි එනවා අර පෙන්තකොස් දවසට සභාව දෙකට කැඩිච්ච ආගම දෙකට කැඩිච්ච පෙන්තකොස් දවසට එනවා. එතකොට මම එකයි කිව්වේ දැන් මෙතන දැන් මේ කට්ටිය දැන් මෙතන ඉන්න අවුරුදු යොෂුව වහන්සේ ඉපදෙන කාලේ මෙතන ඉන්න මේ සෙනග දන්නේ මතක නැහැ මීට අවුරුදු 750කට කලින් මේ විශාල ප්‍රදේශේ ඊශ්‍රායල් කියලා සෙනගක් හිටිය තමන්ගේ ඥාති පිරිසක් හිටිය. ඒගොල්ලෝ වහල්කමට අරන් ගියා. ඊට පස්සේ මෙතන හිටපු කට්ටියත් යුදා රාජ්‍යයේ හිටපු කට්ටියත් අරන් ගියා නෙබුකද්නෙසර් ඇවිල්ලා වහල්කමට. ඊට පස්සේ ඒකෙන් 40000ක් ඇවිල්ලා තමයි මේගොල්ලෝ ඇති වුණේ. අනිත් ඔක්කොම මේගොල්ලෝ හිතුවේ දැන් ඒගොල්ලෝ මැරිලා එතනම විනාශ වෙලා ගියා කියලා. මිසක් ඒ කෙනෙක්වත් ලෝකේ කොතනකවත් ඉන්නවා කියලා මේගොල්ලෝ විශ්වාස කරුවේ නැහැ. මේගොල්ලෝ දන්නෙත් නැහැ. අදටත් ගොඩක් පාස්ටර්ලවත් මේක දන්නේ නැහැ. විශ්වාස කරන්නෙත් නැහැ. නමුත් මේක තමයි බයිබලයේ කතාව. බයිබලෙ නෙමේ දෙවියන් වහන්සේගේ සැලැස්ම මේක තමයි. එතකොට යොෂුව වහන්සේ ආවේ මම කියන්නේ මෙතනින් මේ යුදා කට්ටියකින් තමයි යොෂුව වහන්සේ ඉන්නේ මේ ඊශ්‍රායල් වංශේ මිනිස්සු ගලවන්න. උන්වහන්සේ ඇවිල්ලා කියන්නේ ඒකයි මම ආවේ ඊශ්‍රායල් වංශේ නැතුණු බැටළුවන්ට මිසක් අන්‍ය ජාතීන්ට නෙවෙයි. ඒතකොට ඒ ඊශ්‍රායල් වංශේ නැතුණු බැටළුව කියන්නේ මේ ඉඳලා මේ ප්‍රදේශෙම ඉඳලා මේ ගෝත්‍ර 12ම සෙනග අරන් ගිහිල්ලා වහල්කමට අරන් ගිහිල්ලා ලෝකේ පුරා වහල්ලු හැටර විකුණලා වර්ධනය වෙලා ඉන්න අපි දන්නේවත් නැතුව අපේ ඇඟවල වල ඒ ඊශ්‍රායල් ජාන තියෙන ලේ ධාතුව තියෙන සෙනග. ඒ අය ගලවන්න තමයි උන්වහන්සේ ආවේ. ඒ තරම් උන්වහන්සේ කියන තව කතාවක් මගේ රැළට අයිති නැති තවත් බැටළුව පිරිසක් ඉන්නවා. ඒ අය මගේ හඬ අහනවා. ඒ අයත් මා වෙතට ගේන්න ඕනේ. ඒ කියන්නේ මේ ලෝකේ තව සෙනගක් ඉන්නවා. උන්වහන්සේගේ හඬ අහලා උන්වහන්සේ පස්සේ එන අර මෝසෙස් එක මේ හීබ්‍රු කට්ටිය මේ මිසරේ ඉඳලා කාන්තාරේ යනකොට ඒගොල්ලෝ එක යාළු වෙලා හිටපු මිසර ජාතිකෝ අනේ අපිත් එනවා ඒගොල්ලොත් එක්ක කියලා ඒ කණ්ඩායමකුත් ආවලු.
ඒගොල්ලන්ටත් මේ නීතියමයි මේ ආනපනත්මයි කියලා දෙවියන් වහන්සේ එදා තීන්දුව කරනවා. ඒ වගේ එදා මේ මෝසෙස් එක්ක කාන්තාර ගමන යන්න හීබ්‍රු ජනතාව ඊශ්‍රායල් සෙනගත් එක්ක මිස්රය ආවා වගේ මේක ඇතුළෙත් ඉන්නවා ඒ ඊශ්‍රායල් මිනිස්සු අතරෙම තවත් කොටසක් උන්වහන්සේගේ හඬට කීකරු වෙනවා. ඒතොර ඒගොල්ලන්වත් උන්වහන්සේ විතර ගේන්න ඕන කියනවා. ඒතොර ඔන්න ඕකට තමයි කියන්නේ දෙවියන් වහන්සේ තම ඒක ජාතක පුත්‍රයා ලෝකෙට දෙන තරමට දෙවියන් වහන්සේ තම ඒක ජාතක පුත්‍රයා දෙන තරමට ලෝකෙට ප්‍රේම කළා කියලා. මොකද දෙවියන් වහන්සේ තිබ්බා මේ කෙනෙක්ව වහල්කමට යන්න නොදී මේක බලවත් කළා තව ටිකක් මේක පුරුල් කරලා විශාල රාජ්‍යයක් කරලා යුදා රාජ්‍යයෙන් ගැලුම්කාරය වෙලා මේ ඊශ්‍රායල් සෙනග ගලවන්න. නමුත් එහෙම කෙරුවේ නෑ. මෙයා මේක මේ තමන්ගේ සෙනග වෙනත් ජාතීන් අතරින් මැරුම් කාලා ගුටි කාලා ඒ මිනිසුන්ට වහල්කම් කරලා දුක් විඳලා ඒ මිනිස්සු අතරින් බෝයලා වර්ධනය වෙන්න ඇරලා ඒ අයටත් ඊට පස්සේ ඒ අනිත් ජාති අතරේ තව උන්වහන්සේ පිළිගන්න කවුරු හරි ඉන්නවනම් අන්න ඒ අයටත් අවස්ථාවක් දෙනවා මේ ගැලවීම කියන දෙවියන් වහන්සේගේ ඒ සදාකාල ජීවිතයට ඇතුල් වෙන ගැලවීම කියන දොරටුවෙන් ඇතුල් වෙන්න. ඒකට තමයි කියන්නේ දෙවියන් වහන්සේ තමයි ඒක ජාතක පුත්‍රයා දින තරමට ලෝකෙට ප්‍රේම කළා කියලා. එතකොට අද සමහරු කියනවා යසුව වහන්සේ ආයේ පව්කාරව ගලවන්න කියලා. ඒකල සමහරු කියනවා කුඩුකාරයෝ, ගංජකාරයෝ, එතකොට හොරට විභාග ලියපුම් පූසාරි කට්ටඬි අද දේවසේවකයෝ අතර ඉන්නේ ඒ වගේ මැරෙන්න කෙල්ලෙක් හින්දා මැරෙන්න මල් අතර වහබොන්න ගිය අය, කෝච්චයක් එන රේල් පාරේ ඇවිදපු අය, එහෙම නැත්නම් කට්ටඬි පවුල් වල අය, පූසාරිලා, එතකොට තව කුඩුකාරයෝ, ගංජකාරයෝ, එතකොට උපන්දායින් ලයක්කු වෙහෙච්චෙවුන් ඒ අය ගලවන්න තමයි මේ යසුව වහන්සේ පූජා වුණේ කියලා කියන එක තනි කර බොරු. එහෙම අය ගලවන්න යසුව වහන්සේ ආවේ නැහැ. යසුව වහන්සේ පව්කාරයෝ කියලා කිව්වේ පව්කාරයෝ ගලවන්න එනවා කියලා කිව්වේ මෙන්න මේ ඊශ්‍රායල් වංශේ නැති වුණු සෙනග. මොකද මේගොල්ලෝ මෙතනින් එහාට ගියන් පස්සේ මේගොල්ලන්ට ව්‍යවස්ථාව නැතු වෙනවා. ඒතර ඊශ්‍රායල් මිනිස්සුෙකුට ව්‍යවස්ථාව නැතු වෙනවා කියන්නේ එයාට එක සාපයක්. දේවචන හැටියට. එතකොට ඔක පාවුල්තුමා පහු කාලෙක ද්විතීය කතාවෙන් අරගෙන කියනවා ගසක එළෙන සියල්ලෝ සාපලද්දෝ යයි ලියා ඇති ලෙස යසුව වහන්සේ ගස පිටදී මරණයටපත් වෙලා ව්‍යවස්ථාවේ සාපෙන් අපිව නිදහස් කළා කියලා. ඒ කියන්නේ ඔන්නෝක. ඒ කියන්නේ මෙතනින් මෙහාට අරන් ගිහිල්ලා වහල්කමට ගිහිල්ලා ඒ රටවල් වල ව්‍යාප්ත වෙලා වර්ධනය වෙලා හිටපු ඒ සාපයක් ඇතුව හිටපු මිනිස්සු. ඒ කියන්නේ ඒක ව්‍යවස්ථාව එක ව්‍යවස්ථාවක් හරි කාට ව්‍යවස්ථාව දසපනත වුණාට ඒකේ 613ක් තියෙනවානේ. 613 එකක් හරි කඩනවා නම් එයා සාපලද්දෙක්. ඒතොර ඒ සාපේ උරුමව තමයි මේගොල්ලෝ මේ හිටියේ. කොච්චර කෑවියොත් මොනවා කිරුවත් මේගොල්ලන්ට දුක, වේදනාව, ප්‍රශ්න, කරදර කියන එක යේසුස් වහන්සේගේ මරණය දක්වා තදටම තියෙන්නදී. ඒක අපිට හිතා ගන්නවත් බෑ. ඒතොර ඒ අය ගලවන්න තමයි උන්වහන්සේ ද්විතීය කතාවේ තියෙන දෙවියන් වහන්සේගේ වචනේ කොටසක් පාවුල්තුමා පහු කාලයක් ගෙනල්ලා ගසක එල්ලෙන සියල්ලෝ. ඒ ද්විතීය කතාවේ තියෙනවා ගහක එල්ලලා මරණ කෙනෙක් සාපලද්දෙක් කියලා. ඒතොර ගසක එල්ලෙන සියල්ලෝ සාපලද්දේ ලියා ඇති පරිදි යසුව වහන්සේ ගස පිටදී මරණයටපත් වෙලා අපිව මොකෙන්ද නිදහස් කරේ? ව්‍යවස්ථාවේ සාපෙන්. අරක්කු වලින් නෙමෙයි, ගංජා වලින් නෙමෙයි, වෛශාකමෙන්, හොරකමෙන් නෙමෙයි, කට්ටනිකමෙන් නෙමෙයි, පූසාරිකමෙන් නෙමෙයි, හොරට විභාග ලියපෙකින් නෙමෙයි. හරිද? ඒ අය ගැන වෙනම පාඩමක් තියෙනවා, ගැලවීම කියලා පාඩමක්. ඒ පාඩමේදී ඔයගලන්ට දැනගන්න පුළුවන් මේ ඔය අද සභාව පාලනය කරන්න ඔය සෙට් එක. අද ක්‍රිස්තියානි සභාව සම්පූර්ණයෙන් පාලනය කරන්න ඔය සෙට් එක. අර මේගොල්ලෝ කවුද කියලා මේ පාඩම අගදී ඔයගලන්ට දැනගන්න පුළුවන්.
මේ පාඩමේ අවසාන වෙද්දී මේක ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඒ වගේම ගැලවීම කියලා පාඩමක් තියෙනවා. ඒ පාඩම ඔයගොල්ලෝ අහුවොත් ඔයගොල්ලන්ට තේරෙයි ඒගොල්ලෝ කොතනින්ද පටන් ගත්තේ බයිබලේ. ඒ කවුද? මම පොඩි දෙයක් කියන්න. යේසුස් වහන්සේ කියනවා ඔයගොල්ලෝ කිය යේසුස් වහන්සේ කියනවා මේක මොකෙද්ද කියලා. යේසුස් වහන්සේ කියන්නේ ඔයගොල්ලෝ කියන යේසුට. යේසු කියන්නේ මේ ඊශ්‍රායලෙන් එමෙතන මේ යෙරුසලමෙන් එළියට ගිය නමක් නෙමෙයි. යෙරුසලමේ මේ ඊශ්‍රායල් මිනිස්සු භාවිත කරපු නම තමයි යේසුවා. යෙරුසලමෙන් එළියට ගිහිල්ලා රෝමෙන් දාගත්තු නමත් ඊසුස් කියලා. ඒක පස්සේ ඒක මේ කතාවේ අවසානයේදී ඒක පැහැදිලි කරනවා. පස්සේ ඒක යේසු වෙනවා. යේසු වෙනවා පස්සේ යේසු වෙනවා. එතකොට යෙරුසලමෙන් පිට කිසිම ගැලවීමක් මිනිස්සුන්ට නැහැ. මේවා කියනකොට සමහරු තරහ යනවා. නමුත් කරන්න දෙයක් නැහැ. යෙරුසලමෙන් පිට කිසි කෙනෙකුට ගැලවීමක් නැහැ. ක්‍රියා 4:12 කියන මිනිස්යාගේ ගැලවීම සඳහා ස්වර්ගෙන් දුන්න නාමය ඇරෙන්න වෙන කිසි නාමයක් නැහැ. ස්වර්ගෙන් දුන්න නාමය තමයි යශුවා. ඒතර මේ යෙරුසලමෙන් පිටදී දාගත්තු නමක් තමයි ජේසු. නැත්නම් යේසු. ඒවා දෙවියන් වහන්සේගේ සැලැස්ම නෙවෙයි, දෙවියන් වහන්සේගේ වචන නෙවෙයි. මම කතා කරන්නේ අනිත් පාස්ටර්ලාගේ මට්ටමේ නෙවෙයි, මම ඊට වඩා වෙනස්. මං හොරණෑඬ අහලා අහස බලලා ස්වර්ගයේ දොරක් ඇරලා තියෙනවා දැකලා ස්වර්ගය දැකලා යේසුස් වහන්සේ දර්ශනය වෙලා අහසෙන් ගිනි බැහැලා එහෙම ගිනි වලලු ඇවිල්ලා මගේ ඇඟ පුරා වැටිලා බලේ ලැබලා තව ගොඩාක් කාරණා අවසාන විනිශ්චය මේ රටේ වෙන්න තියෙන දේවල් දර්ශන වලින් දැකලා තව ගොඩක් දේවල් දැකලා සේවයට ආපු කෙනෙක් මිසක් වහ බොණ්ඩ ගිහිල්ලවත් හොරට විභාගෙ ලියලවත් ගංජා ගහ ඉඳලවත් සේවයට ආපු කෙනෙක් නෙමෙයි. ඒ හින්දා මම කතා කරන්නේ කෙලින්ම ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ වචනේ හරියට. මම කාටවත් බය නැහැ. මේවට උත්තර දෙන්න ඕන උත්තරයකුත් මං ගාව තියෙනවා. බයිබල් පද වලින්ම උත්තර මම මෙතනදී මගේ සාමාන්‍ය සිරිතක් තියෙනවා. මම බයිබල් පද අර පදේ මේ පදේ අතන මෙතන කියලා හැම වෙලාවෙම කියන්න යන්නේ නැහැ. මොකද ඕවා ඔක්කොම දාගත්තේ යුරෝපෙන්. ක්‍රිස්තු වර්ෂ 1000න් පස්සේ තමයි ওই බයිබල් පද වෙන් කරගත්තේ. පරිච්ඡේද වලට වෙන් කරගත්තේ. ඒ මොකද ආත්මයන් වහන්සේ නැති හින්දා අමතක වෙනවා. පද හදලා ඒවා කටපාඩම් කරලා තියාගන්න. එහෙම ඕනේ නැහැ. කතා කරනකොට අවශ්‍ය තැනදී ආත්මයන් වහන්සේ ඒ පදේ අපිට දෙනවා. ඒ තමයි ආත්මයන් වහන්සේ කියලා. ඒ තුලයි අපි ඉන්න ඕනේ. ඒතකොට දැන් මේ මෙතන හිටපු දැන් මේ සෙනග යුදා සෙනග දැන් මේක ඇතුලේ සුභාරංචි කියනවා. මේක දැන් දෙකට බෙදිලා එතකොට දැන් නායක පූජකයා බලනවා මේ අපි මරාපු මිනිහාගේ ආගම දැන් අපිව යටපත් කරගෙන මේකේ පැතිරෙන්න යනවා. මේකට ඉඩ දෙන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ කැමති තියෙන්නේ මේක එළියට යන එක. නමුත් අර මං කිව්වා වගේ සීමොන්ට මේනකොට තව පාවුලු නෑනේ. සීමොන්ට තද උණක් තියෙනවා, තද කැක්කුමක් තියෙන යාගේ මාංශය ගත්තේ. මෙයාට මතක නෑ තමන්ගේ සෙනග මේ හැම තැනකම ඉන්නවා කියලා රටේ ලෝකෙ පැතිරලා ඉන්නවා කියලා. ඒ අයටයි මේ ගැලවීම කියන එක. මෙයා දන්නේ මේ යුදා රාජ්‍යයේ ඉන්න සෙනග විතරයි දන්නේ යුදාව. මේක ඊශ්‍රායලය කියලා කිව්වට මේක යුදාව. ඊශ්‍රායලේ දැන් මුළු ලෝකෙම තමයි දැන් ඊශ්‍රායල. මොකද මෙහෙ තිබ්බ ඊශ්‍රායලේ වහල්කමට අරන් ගිහලා ලෝකෙම බෝ වෙලා ඉන්නේ. දැන් ලෝකෙම තමයි ඊශ්‍රායලේ. ඒ වෙනහන්සේ මුළු ලෝකෙම යටත් කරලා තියන්නේ මේ ඒ කාලෙම. තමන්ගේ සෙනග දාලා. මේ යුදා රාජ්‍යය. ඒතර මේ යුදා රාජ්‍ය සීමොන් හිතනවා මේක මේ දෙවියන් වහන්සේ අයිති අපිට මේ ගැලවීම අපිට විතරයි අයිති වෙන කාටවත් අයිති නෑ කියලා මෙයා මේක ඇතුළෙම මේක ව්‍යාප්ත කරන්න හදන නිසා මෙතනින් එහාට යන්නේ නෑ. එතකොට උත්තම පූජකයා කායිපස් එයත් බලනවා දැන් මේ අපි මරා දාපු මිනිස්සයාගේ ආගමක් දැන් මේක ඇතුළේ ව්‍යාප්ත කරන්න හදන අපේ දහමට මේක අභියෝගයක්. එතකොට දැන් මේක රෝම අධිරාජ්‍යයෙන් පාලනය කළාට
ආගමික කාරණා සඳහා රෝම හමුදාවට අණ දෙන්න රෝම හමුදාවත් එක්ක ගනුදෙනු කරන්න කටයුතු කරන්න උත්තම පූජකයාට බලය දීලා තියෙනවා. එයා ඒ බලය උපයෝග කරගෙන රහසිගත වැඩපිළිවෙලක් දානවා මේ අය මර්ධනය කරන්න. එතෙන්දී ආ තෝරගන්නේ සාවුල්ල. පස්සේ පාවල් වුණ කෙනා. මේ සාවුල්ල තෝරගන්න හේතුව තමයි සාවුල් යුදා ආගම අදහන හොඳ උගතෙක්. රෝම හමුදාවේ හමුදා කණ්ඩයකට අණ දෙන නිලධාරියෙක්. මොකද රෝමේ මෙහි තියෙන්නේ නැත්නම් දහස් ගණක්. එහෙන් හදිසියේ හදිසි අවස්ථාවලදී යොදවන්න හමුදා කණ්ඩායම් මේ තැන් තැන්වල ස්ථානගත කරලා තියෙනවා. ඒ ස්ථානගත කරපු කණ්ඩායමක නායකයෙක් තමයි සාවුල් කියන්නේ. ඒ වගේම මේ සාවුල් යුදා ආගමිකයෙක්, හොඳ යුදා ආගම ගැන හොඳට ඉගෙනගත්තු උගතෙක්. ඒ නිසා උත්තම පූජකයාට පහසු වෙනවා මෙයත් එක්ක අනිවාර්යෙන් මේ දෙගොල්ලෝ ඊට කලිනුත් කියන්නේ සාමාන්‍ය ආගම අදහනකොට හොඳ හිතවත් වෙලා ඉන්න ඇති. ඒ නිසා මෙයා උදව් ඉල්ලනවා සාවුල්ගෙන් මේකට මොකක් හරි කරන්න. සාවුලුත් කපටි. සාවුල් දන්නා මේකට හමුදාව දැම්මොත් මේක රෝම රාජ්‍යයත් එක්ක ගැටුමක් වෙනවා ආගම. නැත්නම් හමුදාමේ ක්‍රියාදාමයක් වෙනවා. ඒ නිසා සාවුල් මොකද කරන්නේ? හොඳ යුදාව ඉන්න හොඳ ඇදහිලිවන්තයෝ, යුදා මෝසෙස්ගේ ව්‍යවස්ථාව අදහන හොඳ ඇදහිලිවන්තයෝ කීප දෙනෙක් එක්ක මේ අවට සැරිසරනවා. කොයි වෙලාවක හරි කෙනෙක්ව බිල්ලට ගන්න. එතකොට තමයි මේගොල්ලන්ට ස්තෙපන් සහය පිරිස හම්බෙන්නේ. සාවුල් ආම්මිනියා දීපම් වැඩේ කියලා එයාගේ කට්ටියට පාරලා පැත්තකටලා ඉන්නවා. මම මේක කියන්නේ ඒ වෙලාවේ ඒ ඊශ්‍රායෙල් මිනිස්සුયો ස්තෙපන්ට ගල් ගහලා මරනකොට ඒගොල්ලන්ගේ කරේ තිබ්බ මේ සලුව සාවුල්ගේ අතට දුන්නා කියනවා. ඒ සීලුම් දෙනාගේ සලු සාවුල් අතේ තියා හිටියා කියලා තමයි එතන කියවෙන්නේ. දැන් මං ඉස්කෝලේ යන කාලේ ගෝරි දාගත්තුනේ දහන්නේ උදේ ඉඳලා ඉස්කෝලේ බස් එකෙන් බැස්ස ඉස්කෝලේ බස් එක ඇතුලේ ගහ ගන්නවා, ටවුමේත් ගහ ගන්නවා, ඉස්කෝලේත් ගහ ගන්නවා. ඒක අපේ ජීවිතේ තිබ්බේ මේ ගුටි කෙලීම තමයි තිබ්බේ. හැබැයි කවදාවත් මං ගෝලියෝ දාලා ගහලා නැහැ. කාටට ගහන්න ඕන නම් මං ගිහිල්ලා ගහනවා. ඊට පස්සේ උන්ගේ ගෝලියෝ බටපටි බලනකොට උන්ගේ ගෝලියෝ ඔක්කොම දුවලා. නමුත් මම දැකලා තියෙනවා සමහර චණ්ඩි බයිසිකල් දෙක තුනකින් එනවා. ඒ කාලේ පුට් සයිකල් තිබ්බේ. දෙක තුනකින් එනවා. එilla අවශ්‍ය කෙනා ලීඩර් අවශ්‍ය කෙනා පෙන්නනවා. ආන් අරයා කියලා අනිත් අයට. එතකොට ඒ කට්ටිය එilla බයිසිකල් ටික එක ලයිට් කරනකොට හේතු කරන තර මිනිස්සයාට ගේ බයිසිකලේ ළඟින් තියෙනත් එයා මේ බයිසිකලේ ඉන්න ගමන් අර බයිසිකලෙත් අල්ලන මේකත් අල්ලගෙන ඔහොම අනිත් එක කකුලට හේතු කරන් ඉන්නවා අර කට්ටිය ගිහිල්ලා ගහලා එනකම්. ඒ ලීඩර් අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන සාවුල් කරුවේ. මිනිස්සුන්ට ගෙනාවා. ඒ මිනිස්සුන්ගේ සලු සාවුල්ගේ අතේ තියලා ගිහිල්ලා ගැහුවා. ඒකෙන් පැහැදිලි වෙනවා සාවුල් තමයි මේක මෙහෙවපු මනුෂ්‍යයා කියලා. එතකොට මේ සලුව ගැලෙව්වේ මේ සලුව ගණන් කතාවේ 15 37 ඉඳලා 40 වෙනකන් කියනවා. මේ සලුව හැම ඊශ්‍රායෙල් මිනිස්සෙක්ම සදහටම සියලු પરම්පරාවල් පළඳින්න ඕන කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ අදහන, යශෝ වහන්සේ අදහන යම් මිනිස්සෙක් ඉන්නවා මේ සලුව පළඳින්න ඕන. නමුත් අර පස්සේ මේක ආගම රෝමයට ගියා, රෝමෙන් ඇමරිකාවට ගියා, එංගලන්තයට ගියා. ඊට පස්සේ මේවා පැත්තක දැන් වෙන ආගමක් නෙවෙයි. දැන් අපිට ඇවිත් තියෙන්නේ. නමුත් මේ ආගම හැබැයි ආගමේදී මේ සලුව අනිවාර්යෙන් පළඳින්න ඕනේ. මේ සලුව තුල තමයි දෙවියන් වහන්සේ ක්‍රියා කරන්න කියලා උන්වහන්සේ කියනවා. සීමොනුයි සීලසුයි හිරේ ඉන්න වෙලාවේ ඒගොල්ලන්ව එළියට ගන්න දේවදූතෙක් එනවා. ඒ දේවදූතය ඇවිල්ලා සීමොන්ට කියන්නේ සලුව පළඳ ගන්න කියලා. ඊට පස්සේ තමයි අර සොල්දාදුවන්ට කාටවත් පේන්නේ නැති වෙන්න එළියට ගියා කියන්නේ.
ඒතර යසුව වහන්සේ පාර යනකොට මහලේ ස්ත්‍රිය ඇවිල්ලා අත තිබ්බ කියන්නේ මේ සලුවට. ඒතර තමයි එයාගේ ලෙඩ හොඳ වෙන්නේ. යසුව වහන්සේ මරණ වෙලාවේ එයාගේ සලුව අරන් දාදු දැම්මා කියනවා. ඒ කියන්නේ මේක වටින නැති කන්නම් මේක ගලවලා ගුලි කරලා පයින් ගහලා විසි කරනවානේ. මේක උඹටද මටද කියලා දාදු දැම්මා කියනවා. ඒ දාදු දැම්මේ මේකේ තියෙන වටිනාකම ඒ සොල්දාදුව දන්නේ හින්දා. ඒතර වෙරෝනිකා කියන ඒ ගෑන් ළමයා යසුව වහන්සේ ඒ වැටි පද කණුව අරයි යනකොට මූණ පිස්ස කියන්නේ මේ සලුවෙන්. ඒතර මේ සලුව තමයි උන්වහන්සේගේ ධර්මයේ ප්‍රධාන සංකේතය. මේක නැත්තම් එතන දෙවියන් වහන්සේ නැහැ. අද මේවා මිනිස්සුන්ට කියලා දෙන්නේ නැහැ. මේ ඔක්කොම වෙනස් වෙලාද? අද වෙන මොඩිෆයි කරපු හයිබ්‍රිඩ් කරපු ආගමක් තමයි අද අපිට අවිත් තියෙන්නේ. ඒකයි මම මේ උනන්දු වෙන්නේ ඕගොල්ලන්ගේ නියම තැනට ගන්න. හරි ආගමට ගන්න. මුල් යුගයට ඕගොල්ලන් පේදුරුගේ පාවුලුගේ ඒ මුල් යුගයට ඕගොල්ලන් අරන් ගිහිල්ලා මේ සභාව නිවැරදි කරන්න තමයි දෙවියන් වහන්සේ මට බාර දීලා තියෙන්නේ. ඒක තමයි මම මේ කරන්න හදන්නේ. ඉතින් දැන් මෙතනදී ස්ටෙපන් මරණකොට ස්ටෙපන්ට දෙවියන් වහන්සේ අසාධාරණයක් වෙන්න දුන්නේ නැහැ. එයා බලාපොරොත්තු වුණ ගැලවුම එහෙම නැත්නම් සදාකාලේ එයා ඉදිරිපිට දැක්කා. එයා මැරෙන්න කලින් ස්වර්ගය දැක්කා, දෙවියන් වහන්සේ දැක්කා, උන්වහන්සේ දකුණු පාර්ශ්වයෙන් යසුව වහන්සේ ඉන්නවා දැක්කා. ඒක තමයි එයා මැරුණේ. ඒ කියන්නේ එයාට කිසි අසාධාරණයක් වෙන්න දීලා නැහැ මේ ක්‍රියාවේදී. එතනදී මේ කට්ටිය බය වෙනවා. මේකේ දැන් සුභාරංචි මේක ඇතුළෙම කී මේ රණ්ඩු කර මේක ඇතුළේ සුභාරංචි කී හිටියේ පේදුරුයි සීමොන් ඇතුළේ කට්ටිය බය වෙනවා. මේගොල්ලෝ මෙතනින් උඩහට පයින්නවා. මෙහාට ගිහිල්ලා අන්තිමට අන්තිෝකිය කියන ප්‍රදේශයට මේ සීමාවෙන් එහා. මොකද මේ සීමාවෙන් උත්තම පූජකයාට යම් ක්‍රියාවක් කරන්න පුළුවන් මේගොල්ලන්ගේ පරණ සීමාව තුල පමණයි. එතනින් එහා උත්තම පූජකයාට හම්දා මෙහෙවන්න අන දෙන්න අයිතියක් නැහැ. මොකද එයාගේ ආගම තියෙන මේ ටික විතරනේ. එහෙනම් ඒකේ වැඩි ආරක්ෂාවට ඒගොල්ලෝ පයින්නවා. ඈතට ගිහිල්ලා උඩට ගිහිල්ලා අන්තිෝකියට පැන ගන්නවා. අන්තිෝකියේදී තමයි පළවෙනි වරට මේක ඇතුළේදී මේගොල්ලන් ඇඳින්නේ මෙසායනික්වරු කියලා. මේ සලුව දාන අය මෙසායනික් වරු. නමුත් අන්තිෝකියේදී මේගොල්ලන් අඳුන්වනවා ක්‍රිස්තියානිකාරෝ කියලා. ඒ තමයි සභාවට එකතු වුණු මුල්ම බබිලෝනී ලක්ෂණය. මේ නම තව වෙනස් වෙලා නැහැ. යෂුව හමාසියා කියන නම තියෙනවා. මෙහාට යද්දි තියෙනවා. ඒ නම තියෙනවා. නමුත් මෙසාය අනුව යන්නෝ මෙසියස් අනුව යන්නෝ මෙසායනික් කියන වචනේ අන්තිෝකියේදී ක්‍රිස්තියානිකාරයෝ බවට පත් වෙනවා. මොකද්ද හේතුව? අන්තිෝකිය කියන්නේ ග්‍රීක් භාෂාව. ග්‍රීක් භාෂාව කියන්නේ රෝම අධිරාජ්‍යය එදා කතා කරුවේ ග්‍රීක් භාෂාව. ඒක මම චුට්ටක් සිටියම ගැනලා මම පෙන්නන්න. මෙතනින් ඊටපු කට්ටිය උඩට ගියා මේ හරි අන්තිෝකිය. එතකොට රෝමේ මෙතන රෝමෙන් තමයි මේ හරි ඔක්කොම රෝම අධිරාජ්‍යයට යටත් වෙලා තිබ්බේ. ඒතර ඒ රෝම අධිරාජ්‍යයේ සියලුම දෙනා කතා කරපු භාෂාව තමයි ග්‍රීක් භාෂාව. අපි සිංහල වුණාට අපේ අන්තර්ජාතික භාෂාව ඉංග්‍රීසිනේ. ඒ වගේ ඒගොල්ලෝ ඒ ජාතින්ට භාෂාවක් තිබ්බා. දැන් හීබ්‍රු වලට හීබ්රු භාෂාවක් තිබ්බා වගේ ඒ අන්තිෝකියාට අන්තිෝකි භාෂාවක් තිබ්බා. ඒ පොදු භාෂාවක් තිබ්බා. ග්‍රීක් භාෂාව භාවිත කරන. ග්‍රීක් භාෂාවෙන් ක්‍රිස්ටෝස් කියන්නේ ග්‍රීක් සංස්කෘතියේ ක්‍රිස්ටෝස් කියන්නේ ඒගොල්ලන්ගේ හැම දෙවි කෙනෙක්ම හඳුන්වන පොදු නාමයක්.
හැම දෙවි කෙනෙක්ම හඳුන්වන පොදු නාමයක්. එතකොට ඒගොල්ලන්ට හිටිය දෙවිවරු මේ රෝමයේ ඇතුළු අනිත් හැම රටකටම හිටිය දෙවිවරු ගේ විශේෂත්වය තමයි ඒගොල්ලෝ මැරිච්ච මිනිස්සු තමයි දේවත් වෙලා පිදුවේ. හොඳට යුද්ධ කරලා දක්ෂයෙක් ඉඳලා මැරිලා ගියා නම් එයාව යුද්ධයට අධිපති කරගන්න. හොඳ සල්ලාලෙක් හිටියා නම් එයා වෛශාඛන් වලට අධිපති දෙයියෝ කරගන්න. හොඳ පින්දහම් කරපු කෝටිපතියෙක් හිටියා නම් එයා ධනයට අධිපති දෙයියෝ කරගන්නවා. ඒ වගේ එක එක තමන්ගේ අවශ්‍යතාවන් අනුව මළගිය අය දේවත් වෙලා පිදුවා. ඒ මළගිය අය දේවත් වෙලා පුදන එකට කියන නම තමයි ක්‍රිස්ටෝස්. කියන්නේ ඒගොල්ලන්ගේ ගැලවුම්කාරයෝ කියන්නේ එහෙම අය. මේ යුදාවරුන්ට හිටිය නැත්නම් මේ ඊශ්‍රායල් හීබ්‍රුවරුන්ට හිටිය ගැලුම්කාරයා වගේ ගැලුම්කාරයෙක් මේ කිසි කෙනෙකුට ලෝකේ කිසි කෙනෙකුට හිටියේ නැහැ. යුදාවරුන්ට හිටියේ සර්වබලධාරී එකම දෙවියන් වහන්සේ. එයාගේ සැලැස්මක් තිබ්බේ යුදා ජාතිය තුලින් මිනිස්සෙක් එවලා එයා තුලින් ඒ ලෝකෙම ඉන්න මිනිස්සු ගලවන්න. එයාට කිව්වේ මෙසියස් නැත්නම් මෙසාය. ඒතර ඒකේ අදහස වෙන්නේ අපේ පාප වෙනුවෙන් මැරිලා නැත්නම් අපේ වෙන්වීම දෙවියන් වහන්සේගේ වෙන්වීම වෙනුවෙන් මැරිලා අපිව නැවත සමගීකරන්න මැරිලා මලවුන්ගෙන් නැගිටලා අපිට සදාකාල ජීවනය පිළිබඳ සාක්ෂියක් කොට ඉන්න කෙනා. අපි වෙනුවෙන් මැරිලා මලවුන්ගෙන් නැගිටලා සදාකාල ජීවනය පිළිබඳ සාක්ෂියක් හැටියට අපිට දීලා තියෙන කෙනාට තමයි මෙසාය කියන්නේ. එහෙම නැත්නම් මෙසියස් කියන්නේ. ක්‍රිස්ටෝස් කියන්නේ මොකක් හරි දෙයක් ලබා ගන්න මැරිච්ච එකෙකුට පුද පූජා පවත්වලා දෙයියෙක් කරගන්න එක තමයි ක්‍රිස්ටෝස් කියන්නේ. මලවුන් දේවත් වෙලා පිදීම තමයි ක්‍රිස්ටෝස් කියන්නේ. ක්‍රිස්ටෝස් එතකොට මේගොල්ලන්ට ඉන්න ක්‍රිස්ටෝස්ලා ක්‍රිස්ටෝස් කියන්නේ මෙයාට ඉන්නේ. මේ හීබ්‍රු මිනිසුන් අපිට ඉන්නේ. නැත්නම් හීබ්‍රු අයට ඉන්නේ. මරණය පරාජය කරලා සාක්ෂියක් වෙච්ච කෙනෙක්. අන් දේවනාම නුඹලගේ මුඛයෙන් අසන්න නොලැබේවා කියලා ද්විතීය කතාවේ අපිට කියනවා. එතකොට මේ ක්‍රිස්ටෝස් දෙවියන් වහන්සේගේ වචනයක් නෙමෙයි. යෙරුසලමෙන් එළියට ගියේ නැහැ ක්‍රිස්ටෝස් කෙනෙක්. යෙරුසලමෙන් එළියට ගියේ මෙසායනික් නාමය. මෙතනදී මිනිස්සු ඒගොල්ලන්ගේ භාෂාවලින් ක්‍රිස්ටෝස් කරගෙන අර අපිට මතක අපි 71 ජේ.පී කලබල කාලේ මට අවුරුදු 6යි. අපි ඒ කාලේ ඒගොල්ලන් කිව්වේ ජේ.පී කාරෝ කිව්වේ නෑනේ. අපි ඒ කාලේ කිව්වේ චේ ගුරා කාරෝ. චේ ගුරා කාරෝ කියලා කිව්වේ. ආන් ඒ වගේ නෝන්ඩියට කියපු නමක්. එහෙම නැත්නම් ගැලුම්කාරයා පස්සේ යන්න උන් ගැලුම්කාරයා පස්සේ යන්නේ උන් කියන අදහස ඇතුව දීපු වැරදි නමක් ක්‍රිස්ටෝස් කියන්නේ. ඒතකොට අද සභාවට කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ සභාව. එහෙම සභාවක් දෙවියන් වහන්සේ ස්ථාපිත කරුවේ නෑ ලෝකේ. දෙවියන් වහන්සේ ස්ථාපිත කරුවේ මෙසියස් වහන්සේ කෙනාව යෂුවා හමස්යා වහන්සේගේ මෙසායනික් කියන සභාව. ඒ සභාව අන්තිෝකයේදී විනාශ වුණා. බබිලෝනිය පළවෙනි ලක්ෂණය සභාවට එකතු වුණා. මම දැනට මේ පාඩම අද නවත්තනවා. අපි ඊට පස්සේ එතන එහාට යනවා.